හරි පුතේ අපි එනම් පටන් ගමු. නැසිර දනාටම අයබෝවන්. පොඩ්ඩක් මට කියන්න පුතේ අපි ගිය සුමානේ කොතනින්ද නැත්තුවේ? ගිය සුමානේ කොතනින්ද අපි නැත්තුවේ? අපතේ? තොරතුරු තාක්ෂණයේ උදාව පිළිබඳ විස්තරයක් කරානේ. හරි. බොහොම හොඳයි. ඒ කියන්නේ පුතේ 12 වෙනි පිටුවේ අවසානයක් දක්වා අපි ඇවිල්ලා තියෙනව නේද? ඔව් 13 වෙනි පිටුවටත් ආවා. රයිට්. එතකොට බලන්න එහෙනම් අපි දැන් කතා කරන් ආපු කාරණා අනුව ඔයගලන්ට තේරෙන්න ඕනි. අපි 12 වෙනි පිටුවේ ගොඩාක් වැදගත් මාතෘකාවක් කතා කරලා තියෙන්නේ මොකද්ද? තොරතුරු තාක්ෂණ යුගයේ නැත්නම් පුතේ අපි බොහොම ජනප්‍රියව පාවිච්චි කරන වචනයක් මොකද්ද? IT. IT ICT නෙමෙයි IT වල උදාව නැත්නම් නිර්ගමනය කියන එක. ඒ කියන්නේ මෙහෙමයි. ආගන්න හොඳට. දැන් ගණිත ගැටලු විසඳා ගැනීමේ උපකරණයක් විදිහට තමයි පරිගණකය කියන එක පුතේ ලෝකේ මුලින්ම නිර්මාණය වුණේ. නේ අපි උදාහරණයක් ගත්තොත් මෙහෙම කියමුකෝ අපි පරිගණක තාක්ෂණය. හරිද? ඒක පරිගණක තාක්ෂණය කියන එක ලෝකෙ මුලින්ම නිර්මාණය වෙන්නේ එක වැඩකට. හොඳට පුතාලා මතක තියාගන්න. අපි දෙවෙනි පාඩමේ ඒක ගොඩාක් විස්තරාත්මකව කතා කරනවා. අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට ගණිත ගැටලු විසඳා ගැනීමේ උපකරණයක් සහ තාක්ෂණයක් විදිහට තමයි පරිගණක තාක්ෂණය මුලින්ම නිර්මාණය වෙන්නේ. හැබැයි දශක කිහිපයක් ඇතුළත මේ තාක්ෂණය හිතුවටත් වඩා වේගයෙන් මොකද වුනේ? සංවර්ධනය වුණා. දශක කිහිපයක් ඇතුළත මේ තාක්ෂණය උදේ හිතුවටත් වඩා වේගයෙන් සංවර්ධනය වුණා. අන්නේ සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් විදිහට මේ පරිගණක තාක්ෂණයේ සමත් වෙනවා මොනවා කරන්නද? ලෝකේ බොහෝ ආයතන වලට අදාළ තොරතුරු නිර්මාණය කරන්න. ගණිත ගැටලු විතරක් නෙමෙයි එතකොට. ඒ කියන්නේ ලිපි ගොනු හදන්න පුළුවන්, ඡායාරූප සංස්කරණය කරන්න පුළුවන්. බොහෝ ආකාරයේ තොරතුරු නිර්මාණය කිරීමේ හැකියාවක් මේ තාක්ෂණයට ලැබෙනවා. හරි? ඒ විතරක් නෙමෙයි ඒ නිර්මාණය කරන තොරතුරු ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඒ තොරතුරු අවශ්‍ය ආකාරයට කළමනාකරණය කරන්නත් පුළුවන් වුණා. පැහැදිලිද? රයිට් මම ආපහු කියනවා මොකද්ද? ගණිත ගැටලු විසඳා ගැනීමේ තාක්ෂණයක් විදිහට නිර්මාණය වෙච්ච පරිගණක තාක්ෂණය දශක කිහිපයක් තුල තොරතුරු නිර්මාණය කිරීමේ මූලිකය බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි ඒ නිර්මාණය කරපු තොරතුරු ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. ඒ තොරතුරු පුතේ අවශ්‍ය පරිදි කළමනාකරණය කරන්නත් පුළුවන්. ඒ මට්ටමට මේ තාක්ෂණය දියුණු වුණා. අන්නේ දියුණු වීමේ ප්‍රතිඵලයක් විදිහට පරිගණක තාක්ෂණය කියන එක වෙනස් වුණා මොකක් බවටද? තොරතුරු තාක්ෂණය බවට. ඔන්න ඔක තමයි අපි දැන් කතා කරලා තියෙන්නේ. එතකොට මේ පරිගණක තාක්ෂණයම තමයි මොකක් වෙන්නේද? තොරතුරු තාක්ෂණය නැත්නම් ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා නාමකරණය නැත්නම් නම වෙනස් වුණේ. හරි? ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා නම වෙනස් වුණා කාගේද? මේ පරිගණක තාක්ෂණයෙම. හරිද? ඊට පස්සේ මේ අපි කතා කරන්නේ 90 2000 වගේ දශකවල සිදුවිච්ච තත්ත්වය. ඊට පස්සේ පුතේ මේක මෙතනින් නැවතුනේ නෑ. පැහැදිලිද? මෙතනින් නැවතුනේ නෑ. එතකොට තොරතුරු නිර්මාණය කරන්න, ගබඩා කරන්න, කළමනාකරණය කරන්න පුළුවන් තාක්ෂණයට තමයි අපි තොරතුරු තාක්ෂණය නැත්නම් IT කියලා කිව්වේ. ඊට පස්සේ සිදු වුණේ පුතේ මේ IT කියලා කියන එක, ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයත් එක්කත් එකතු වුණා. මේ තොරතුරු තාක්ෂණය sannivedana තාක්ෂණයත් එක්කත් එකතු වුණා. ඒකත් එක්ක තමයි නිර්මාණය වුණේ මොකද්ද? ICT කියන එක. දැන් පැහැදිලිනේ? රයිට්. එහෙනම් අපිට අද පටන් ගන්න තියෙන පුතේ එතන ඉඳලා. රයිට්. ටියුට් එක ගන්න. දැන් හැමෝම වගේ ටියුට් එක අරන් ඇති. දැන් ටියුට් එක අද අවසන් වෙනවා. රයිට්. ඒ ටියුට් එකේ පුතේ 13 වෙනි පිටුවේ මාතෘකාවක් තියෙනවා. තොරතුරු තාක්ෂණය හා sannivedana තාක්ෂණයේ සංයුග්ගමනය. ඒ කියන්නේ පුතේ අපි මේ කතා කරපු තොරතුරු තාක්ෂණයයි sannivedana තාක්ෂණයයි කොහොමද එකට එකතු වුනේ කියන එක. හරි? මේ දෙකේ සංයුග්ගමනය කියලා කියන්නේ සංයුක්ත වීම. ඒ කියන්නේ එකට එකතු වීම. මෙයා සහ
sannivedana තාක්ෂණය. එතකොට IT සහ sannivedana තාක්ෂණයට අපි කෙටියෙන් කියනවා CT කියලා. මේ දෙක එකතුව තමයි පුතේ ICT කියන දේ නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. හරි. අපි ලියමු මෙන්න මෙහෙම. ලියන්න. නෝට් එකේ එන්න 13 වෙනි පිටුවේ තොරතුරු තාක්ෂණය හා sannivedana තාක්ෂණයේ සංයුග්ගමනය. ඒ අර්ථ ලියන්න මෙහෙම. ලියන්න පළවෙනි පේලියම මේ අනුව පළවෙනි පේලියම ලියන්න පුතේ මේ අනුව කාලයත් සමග තොරතුරු තාක්ෂණය වරන් ඇතුළේ යන පුතේ IT කියලා. මේ අනුව කාලයත් සමග තොරතුරු තාක්ෂණය වරන් ඇතුළේ යන IT. මේ අනුව කාලයත් සමග තොරතුරු තාක්ෂණය වරන් ඇතුළේ යන IT. වරන් වහන්න පුළුල් කිරීමේ අවශ්‍යතාව ඇතිවිය. මේ අනුව කාලයත් සමග තොරතුරු තාක්ෂණය වරන් ඇතුළේ IT පුළුල් කිරීමේ අවශ්‍යතාව මතුවිය. full stop. නැවතීමේ තිත තියලා පුතේ රූලක් අරින්න නැතුව අලුත් පේලියකට එන්න. හරි? අලුත් පේලියට එන්න. ලියන්න මේ පේලියේ තල්ලුකමක් දාලා ලියන්න. එනම් මේ පුළුල් කිරීම කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න පුතේ. එනම් තොරතුරු තාක්ෂණය ඔස්සේ ගොඩනගන තොරතුරු වඩා වේගවත්ව හරි වඩා වේගවත්ව කමා නිවැරදිව
සහ රහස්‍යව වඩා වේගවත්ව කවා නිවැරදිව සහ රහස්‍යව sannivedanaya කිරීම සඳහා රහස්‍යව sannivedanaya කිරීම සඳහා රහස්‍යව sannivedanaya කිරීම සඳහා තොරතුරු තාක්ෂණය sannivedanaya කිරීම සඳහා තොරතුරු තාක්ෂණය sannivedanaya කිරීම සඳහා තොරතුරු තාක්ෂණය පුළුල් කිරීමේ sannivedanaya කිරීම සඳහා තොරතුරු තාක්ෂණය පුළුල් කිරීමේ අවශ්‍යතාව මතුවිය. පුළුල් කිරීමේ අවශ්‍යතාව මතුවිය. right හොඳට පුතේ අය අවස්ථාව තේරුම් ගන්න. හරි මට කියන්න ඕගොල්ලෝ අපි තොරතුරු තාක්ෂණය කියලා හඳුන්වන්නේ මොන වගේ ක්‍රියාකාරකම් ටිකක් කරගන්න පුළුවන් තාක්ෂණයේද? ටග්ගල කියන බලන්න. කවුරු හරි කිව්වත් ගොඩක් හොඳයි. අපි ඒක කිස්මන්නේ ලියාගත්තා. ඒ අදහස පුතාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. මට කියන්න අපි තොරතුරු තාක්ෂණය කියලා හඳුන්වන තාක්ෂණයට මොනවද කරන්න පුළුවන්? ක්‍රියාකාරකම් තුනක් කරන්න පුළුවන්. මොනවද මේ ක්‍රියාකාරකම් තුන? දැන් මම ක්ලාස් එක පටන් ගත්තාමත් ඒක මතක් කරා. මෙයාට ක්‍රියාකාරකම් පුතේ තුනක් කරන්න පුළුවන්. ඒ ක්‍රියාකාරකම් තුන කරන තාක්ෂණය තමයි අපි තොරතුරු තාක්ෂණය කියලා හඳුනගත්තේ. කියන්න බලන්න. තොරතුරු නිර්මාණය. right බොහොම හොඳයි. තොරතුරු නිර්මාණය. ගබඩා කිරීම. බොහොම හොඳයි පුතේ. ඉතාම හොඳයි. හරි තොරතුරු නිර්මාණය කිරීම, තොරතුරු ගබඩා කිරීම සහ තොරතුරු කළමනාකරණය කිරීම. right එතකොට අපි තොරතුරු මෙතන තියෙන හින්දා කවන්න අපි ගමුකෝ. තොරතුරු නිර්මාණය ඒ කියන්නේ පුතේ අලුත් තොරතුරු හදන්න පුළුවන්. හරි ඒ හදපු තොරතුරු ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ තොරතුරු කළමනාකරණය කරන්න පුළුවන්. ඔගන්න මම උදාහරණයක් කිව්වොත් පුතේ මේ කළමනාකරණය කියලා කියන එක හරි උදාහරණයක් කිව්වොත් මෙහෙම හිතන්නකෝ. හරි දැන් බැංකුවක් වගේ ආයතනයක් ගත්තාම right බැංකුවකට ගිහිල්ලා කිසියම් ගිණුම් හිමියෙක් නැත්නම් කිසියම් පුජ්‍යලයක් ගනුදෙනුකරුවෙක් ගිණුමක් විවෘත කරාට පස්සේ right අතීතයේම තිබිච්ච ක්‍රමය තමයි පුතේ ඒ ගිණුම විවෘත කිරීමට අදාළ කරන සියලු දත්තතොරතුරු අන්තර්ගත කරේ ඇතුළත් කරේ මොකේකටද? ලොකු පොතකට. අන්තර්ගත කරේ ලොකු පොතකට. හරි එතකොට මේ පොතේ තමයි විස්තරය තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේ ගිණුම් හිමියා දැන් ගිණුමක් විවෘත කරාට පස්සේ ආ ගිණුම් හිමියෙක් වෙනවනේ. account holder කෙනෙක් වෙනවා, ගිණුම් හිමියෙක් වෙනවා. ඒ ගිණුම් හිමියා පස්සේ දවසක ආපහු බැංකුවට ගිහිල්ලා පුතේ ගිණුමේ මුදල් තැන්පත් කරනකොට බැංකුවේ කට්ටිය මොකද කරන්නේ? අර ලොකු පොත තමයි පුතේ එළියට ගන්න. ඒ පොතේ පිටු පෙළ ගිණුමේ විස්තර හොයනවා. හරි? එහෙම හොයලා තමයි අතින් පෑනක් පාවිච්චි කරලා අතින් පොතේ ලියලා තමයි ගිණුම් සම්බන්ධව හරබැර එහෙම නැත්නම් මුදල් තැන්පත් කිරීම, මුදල් ලබා ගැනීම වගේ දේවල් සටහන් කරේ. හරි? ඕක තමයි පුතේ බැංකුකරණේ මූලික මුලදී තිබිච්ච තත්වය. ඊට පස්සේ මේ පරිගණක තාක්ෂණය දියුණු වෙලා තොරතුරු තාක්ෂණය දක්වා මේක වර්ධනය වෙනකොට හැම බැංකුවක්ම මොකද කරන්න ගත්තේ? අර ලොකු පොත් වගේ දේවල් පැත්තකින් තියලා පරිගණක තාක්ෂණය නැත්නම් මේ තොරතුරු තාක්ෂණය බැංකුව තුල පාවිච්චි කරන්න ගත්තා. ඔන්න ඔක තමයි කියන්නේ පුතේ. හරි එතකොට දැන් එහෙම ගත්තට පස්සේ ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය කියන දේ බැංකුවක් තුල භාවිතයට ගත්තට පස්සේ උනේ මොකද්ද? දැන් ඔන්න ගිණුම් හිමියෙක් වෙනවා.
ගිණුමක් විවෘත කරනකොට ඒ විවෘත කිරීමට අදාළ සියලු දත්ත තොරතුරු පුතේ ගබඩා වෙන්නේ අර ලොකු පොතේ නෙමෙයිම කේද? පරිගණකයක. හරි ඊට පස්සේ දවසක ආපහු ඒ ගිණුම් හිමියා බැංකුවට ආපුවාම ගනුදෙනුවක් කරගන්න බැංකුවේ වැඩ කරන අය අර පොත නෙමෙයි පෙන්නන්නේ මොකද්ද? ඔව් පරිගණකේ භාවිතා කරලා බලනවා ඒ ගිණුම් හිමියාගේ දත්ත තොරතුරු මොනවද කියලා. හරි? එතකොට ඒ දත්ත තොරතුරු මොනවද කියලා බලනවා කියන එක අපි කියන්නේ මොකද්ද? කළමනාකරණය. හරි? දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම. දැන් ගිණුම් හිමියා ගිණුම විවෘත කරලා රුපියල් 10000ක් තැන්පත් කරා. හරි? දවස් කිහිපයකට පස්සේ එයා ඇවිල්ලා රුපියල් 3000ක් නැවත ලබා ගන්න හදනවා. ඒතර අර කොලේ ස්ලිප් එකක් දෙනවනේ පුතේ බැංකුවේ. ඒ කොලේ ලියලා රුපියල් 3000ක් ආපහු ලබා ගැනීම කියලා ලියලා බැංකුවේ කවුන්ටරේට දුන්නාම කවුන්ටරේ ඉන්න එක්කෙනා චෙක් කරලා බලලා මොකද්ද? එයාට රුපියල් 3000ක් ගන්න පුළුවන් බැලන්ස් එක තියෙනවද? ඒක චෙක් කරලා බලන්න පුතේ ආයි පොත් පෙළ ඉන්න ඕනේ නැහැ කෙලින්ම කම්පියුටරේ account number එක යාගේ ගිණුම් අංකය ගහපු හැටි ටයිප් කරපු හැටි මොකද වෙන්නේ? අර විස්තරي ඔක්කොම වැටෙනවා. ඔන්න ඔකට අපි කියනවා කල්පනාකරණය. දැන් පැහැදිලි නේද කියන එක? හරි එහෙනම් පුතේ තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාකාරකම් තුනක එකතුවක් තොරතුරු නිර්මාණය කිරීම, තොරතුරු ගබඩා කිරීම සහ තොරතුරු කළමනාකරණය කිරීම. ඒතර මෙන්න මේ தત્වයෙන් මේ තාක්ෂණයේ දියුණු වෙලා ඉස්සරහට එනකොට රයිට් සමාජයට අවශ්‍ය වුණා පුතේ නැත්නම් මිනිසුන්ට අවශ්‍ය වුණා මේ තාක්ෂණය තව පුළුල් කරන්න. ඒක තමයි දැන් අපි ලියාගත්තේ. මොකක්ද මේ පුළුල් කිරීමේ අවශ්‍යතාවය? ඔව් ඒ අවශ්‍යතාවය තමයි මේ විදිහට නිර්මාණය කරලා ගබඩා කරලා තියෙන තොරතුරු එක පරිගණකයකින් තව පරිගණකයකට ඉතා නිවැරදිවත් රහස්‍යවත් ක්‍රමානුකූලවත් sannivedanaya කිරීමේ නැත්නම් යැවීමේ අවශ්‍යතාවය මතුවුණා. පැහැදිලිද? එතකොට මේ කියන අවශ්‍යතාව තුනට අමතරව තවත් අවශ්‍යතාවයක් මතුවුණා. ඒ අවශ්‍යතාවය තමයි පුතේ sannivedanaya කිරීම. හරිද? right. එතකොට මට කියන්න මේ තොරතුරු තාක්ෂණය මූලික කරගෙන විමසිල්ලෙන් අහගෙන ඉන්න තොරතුරු තාක්ෂණය කියන එක මූලික කරගෙන මේ ක්‍රියාකාරකම් තුන කරන අතරේ කරන්න අවශ්‍ය වෙච්ච තවත් ක්‍රියාකාරකමක් තමයි මොකද්ද? මේ තොරතුරු රහස්‍යව, නිවැරදිව, වේගවත්ව sannivedanaya කිරීම. right? right. හරි මම අතුරු ප්‍රශ්නයක් අහනවා පුතේ මෙන්න මෙහෙම. ඔය කියන අවශ්‍යතාවය මතුවෙනකොට ලෝකේ දුරකථනය කියන එක හැදිලාද? දැන් තොරතුරු තාක්ෂණයේ මූලික කරගෙන පුතේ මේ අවශ්‍යතාවයේ මිනිසුන්ට මතුවෙනකොට දුරකථන කියන ඒවා ලෝකේ නිර්මාණය වෙලාද? ඇත්තට මම මේ අහන ප්‍රශ්නේ පුතේ විහිළුවක් වගේ ඈ. කො කියන්නේ? ඔව් නිර්මාණය වෙලා තුන පුතේ මේ අවශ්‍යතාවය මතුවෙන්නේ 1990 දශකයේ 2000 දශකයේ වගේ කාලේ. 91 92 වගේ කාලේ වගේම 2001 2003 වගේ කාලේ. හරි? වැඩි කාලයක් නෑ පුතේ. දැන්ට අවුරුදු 15කට 20කට කලින්. හරි? පැහැදිලිද? එතකොට දුරකථනයක් නිර්මාණය වෙලා, ගුවන් විදුලියක් නිර්මාණය වෙලා, රූපවාහිනියක් නිර්මාණය වෙලා, ඒ කියන්නේ sannivedana ක්‍රම බොහෝමයක් නිර්මාණය වෙලා ඒවා දියුණු වෙමින් ඉස්සරහට එනවා. අන්නේ කාලේ තමයි මේ අවශ්‍යතාවය මතුනේ. පැහැදිලිද? right. එහෙනම් මට කියන්න කවුරු හරි ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න. මොකද ඒ අවශ්‍යතාවය කියන්නේ? ඒ අවශ්‍යතාවය කියලා කියන්නේ මේ නිර්මාණය කරලා ගබඩා කරලා තියෙන තොරතුරු එක පරිගණකයකින් තව පරිගණකයකට යවන්න අවශ්‍ය වුණා. මම ඔයගලන්ගෙන් අහන්නේ ඒ සඳහා මොකද්ද නිර්මාණය වුනේ? පරිගණකයකින් පරිගණකයකට දත්ත තොරතුරු යවන්න මොකද්ද ගොඩ නැගුවේ? ඔයගොල්ලෝ දන්නවා? ඔව් අන්තර්ජාලය කියන එකෙන් එන්නේ පුතේ පස්සේ බොහොම හොඳයි වගේ උත්තරේ. ඔව් පරිගණක ජාලකරණය. අන්තර්ජාලය කියන එකත් වැරදිම නෑ. අන්තර්ජාලය කියන එක හැදෙන්නේ ඊට පස්සේ. ඔව් නෙට්වර්ක් එකක් බොහොම හොඳයි. නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ පුතේ ලෝකයේ සමත් වෙනවා තනි පරිගණක භාවිතා කරනවා වෙනුවට පරිගණක එකිනෙක සම්බන්ධ කරලා භාවිතා කරන්න පුළුවන් තාක්ෂණයක් හදාගන්න. ඒක තමයි පරිගණක ජාලකරණය කියලා කියන්නේ. එහෙනම් ওই පරිගණක ජාලකරණය කියන එක බිහි වුණාට පස්සේ තමයි පුතේ අන්තර්ජාලය කියනවා බිහි වෙන්නේ. ඔය sannivedana ඉතා හොඳින් කරන්න පුළුවන් මට්ටමක් ගොඩ නැගෙන්නේ. හරි? එහෙනම් ලියන්න මෙහෙම. පුළුල් කිරීමේ අවශ්‍යතාවය මතුවිය full stop. අලුත් පේජ් එකට ආපහු එන්න තර ලකුණක් දාලා ලියන්න. මෙහි ප්‍රතිඵලයක් ලෙස
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔය ළමයි පුතේ විමසිල්ලෙන් ගන්න ඕනි. දැන් ළමයි මම මේ අවවාද කිරීම ඊට කලිනුත් ඔයගලන්ට කරලා තියෙනවා. ඔයගලන්ට නෙවෙයි ඈ. දැන් ඇවිල්ලා ඉන්නේ නැත් නෙවෙයි. හරි සරින් සරේ පුතේ ළමයි කෝල් කර කර අහනවා ලින්ක් එකකෝ කියලා. හරි මම ඔයගලන්ට කියලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් උසස් පෙළට ආපු දරුවෝ හොඳට විමසිල්ලෙන් බලන්න ඕනි පුතේ. දැන් ඔයගොල්ලෝ මෙතෙන්ට ආවේ කොහොමද සම්බන්ධ වුනේ? ගෲප් එකට දාලා තියෙන ලින්ක් එක හරහානේ. සමහර ළමයි මට කෝල් කරලා කියනවා. හරි දැන් මේ අහනවා උදේ කෑවේ මම පොඩ්ඩක් එහාට මෙහාට යන්නේ. හරි ඒක කරදරයක් ක්ලාස් එක කරන වෙලාවට. හරි ලින්ක් එක නැහැ නේ කියනවා. නේ දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ කොහොමද දැන් සම්බන්ධ වුනේ ලින්ක් එක නැත්තම්? හරි ඒ කියන්නේ පුතේ ළමයි සමහර ළමයි ඉන්නවා. ඊටාම දුර්වලයි ළමයි ඈ. ඒ ළමයි පුතේ ගෲප් එකට ඇවිල්ලා අඩු ගානේ ස්ටෙප් එකක් දෙකක් තුනක් උඩ බලන්නේ නැහැ. හරි එහෙම බෑ පුතේ. උසස් පෙළ කරන ළමයෙක් කියලා කියන්නේ ටිකක් විමසිලිමත් වෙන්න ඕනේ. නේ ගෲප් එකේ උඩ දාලා තියෙන එකක් බලන්නේ නැහැ. මීට කලින් මම කිව්වා. නේ එතකොට ඒගොල්ලෝ කෝල් කර කර අහනවා ලින්ක් එක නැහැ කියලා. ඉතින් බලන්නකො මොකද්ද කියන්නේ කියලා නේ. එහෙම වෙන්න බෑ. හරි රයිට් ලියන්න. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණක ජාලකරණය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණක ජාලකරණය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණක ජාලකරණය බිහි වූ අතර. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණක ජාලකරණය බිහි වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණක ජාලකරණය බිහි වූ අතර පසුව එය sannivedana මාධ්‍ය සමග සම්බන්ධ විය. පසුව එය sannivedana මාධ්‍ය සමග සම්බන්ධ විය. පසුව එය sannivedana මාධ්‍ය සමග සම්බන්ධ විය. හරි එතකොට පුතේ මොකක්ද ඒ කියන්නේ? ඔව් දැන් මේ නිර්මාණය කරගත්තු තොරතුරු තැනකින් තව තැනකට යැවීමේ අවශ්‍යතාවය මත උනා. ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න විද්‍යාඥයෝ පර්යේෂණ කරා. ඒ පර්යේෂණ වල ප්‍රතිඵලයක් විදිහට පුතේ පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඒතර පරිගණක එකිනෙක සම්බන්ධ කරනවා කියන එක තමයි අපි කියන්නේ පරිගණක ජාලකරණය කියලා. ඒ කියන්නේ ලොකුවට හිතන්න එපා. අපේ සිලබස් එකේ පුතේ සම්පූර්ණ පාඩමක් තියෙනවා අංක 6. 6 වෙනි පාඩම පරිගණක ජාලකරණය. ඒකෙදී A to Z ඔයගොල්ලෝ නෙට්වර්ක් ගැන ඉගෙන ගන්නවා. හරි? ඒතර දැන් ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. හරි? එතකොට මේ පරිගණක ජාලකරණයේ බිහිවීමත් එක්ක මේ ජාල සාමාන්‍ය sannivedana මාධ්‍ය, ඒ කියන්නේ දුරකථන sannivedana වගේ මාධ්‍යත් එක්ක සම්බන්ධ වුණා. හරි? එතකොට මේ දුරකථන මාර්ග ඔස්සේ මේ සංඥා යවන්න පුළුවන් හැකියාවක් ගොඩ නැගුණා. අන්න ඒකත් එක තමයි පුතේ ICT කියන එක බිහි වෙන්නේ. එහෙනම් අවසාන වාක්‍යය එතන ලියන්න. සම්බන්ධ විය full stop එක ලියන්න. ඒ අනුව තොරතුරු හා sannivedana තාක්ෂණය. ඒක පුතේ ඉන්වර්ටඩ් තමයි ඇතුලේ ලියාගත්තා නම් හරි ඈ. ඒ අනුව තොරතුරු හා sannivedana තාක්ෂණය, ඒ කියන්නේ ICT මොකද පුතේ? දැන් ඔය ලියාගෙන අපේ කීට නැද්ද? යටින් තමයි එහෙනම් පුතේ යටින් තමයි ලියන්න වෙන්නේ. එතනම යටින් ලියා ගන්න කමක් නැහැ. ඒ අනුව තොරතුරු හා sannivedana තාක්ෂණය බිහි විය. හරිද පුතේ?
right. දැන් එහෙනම් ඔයගොල්ලෝ දන්නවා ඉතා පැහැදිලිව මොකක්ද ICT කියන්නේ කියන එක. එතකොට ICT කියන්නේ උදේ මේ අවශ්‍යතා තුනම වෙනවා. මේ ICT වල මොකක්ද කියන්න තියෙන්නේ? මේ අවශ්‍යතා තුනම වෙනවා. මම ඔය හර ලකුණක් දැම්මේ මේ අවශ්‍යතා තුනට. ඒ කියන්නේ තොරතුරු නිර්මාණයක් තියෙනවා, තොරතුරු ගබඩා කිරීමක් තියෙනවා, තොරතුරු කළමනාකරණයක් තියෙනවා. හරි? ඒ කියන්නේ IT යටතේ අපි කතා කරන මේ අවශ්‍යතා තුනම, මේ ක්‍රියාකාරකම් තුනම මේක ඉටු වෙනවා. ඊට අමතරව තව අවශ්‍යතාවයක් ඉටු වෙනවා. මොකක්ද? තොරතුරු sannivedana. අන්න හරි. තොරතුරු sannivedana. දැන් පැහැදිලිද? ඔන්න ඔකට තමයි පුතේ ICT කියලා කියන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් එක දිගට මොකද්ද? ICT යන කුමක්ද කියලා අපෙන් ඇහුවොත් මොකද්ද අපි කියන්නේ? තොරතුරු නිර්මාණය කිරීම, තොරතුරු ගබඩා කිරීම, තොරතුරු කළමනාකරණය කිරීම සහ තොරතුරු sannivedanaya කිරීම. ඔන්න ඔය කියන ක්‍රියාකාරකම් හතර ඉටු කරන සියලු තාක්ෂණයන්ගේ එකතුවට අපි කියනවා පුතේ මොකක් කියලාද? ICT නැත්නම් Information and Communication Technology. HTM සිංහලෙන් කිව්වොත් තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා. එහෙනම් අපි පන්තිය පටන් අරගෙන දැන් සුමාන කිහිපයක් ඉගෙන ගත්තා. අද තමයි ICT කියන්නේ මොකක්ද කියන එක හරියටම පැහැදිලි කරේ. පැහැදිලිනේ? right. එතකොට එන්නේ නම් නෝට් එකේ 14 වෙනි පිටුවට 14 වෙනි පිටුවේ තියෙනවා පුතේ ඔකට අදාළව මම තැනක් වෙන් කරලා මොකක්ද තොරතුරු හා sannivedana තාක්ෂණය ඒ කියන්නේ ICT යනු කුමක්ද? හරි? ඔයගන්ට එක්සෑම් එකේ ඇහුවොත් ICT කියන්නේ මොකක්ද කියලා ඔන්න ලියන්න ඕනික මම මේ කියන්නේ. ලියන්න. දැන් ඔයගොල්ලෝ ඒක දන්නවා. ලියන්නකෝ. ලියන්න. තොරතුරු නිර්මාණය කිරීම ICT යනු කුමක්ද කියලා 14 වෙනි පිටුවේ උඩින්ම තියෙනවා. මාතෘකාවක් දාලා කොටුවකින් වෙන් කළා. ඒකේ රූල් හතරක් ඉඩක් වෙන් කරලා තියෙනවා. ඒක ලියන්න. තොරතුරු නිර්මාණය කිරීම තොරතුරු නිර්මාණය කිරීම තොරතුරු නිර්මාණය කිරීම කමා ගබඩා කිරීම කමා කළමනාකරණය කිරීම තොරතුරු නිර්මාණය කිරීම කමා ගබඩා කිරීම කමා කළමනාකරණය කිරීම සහ කළමනාකරණය කිරීම සහ sannivedanaya කිරීම කළමනාකරණය කිරීම සහ sannivedanaya කිරීම යන සියලු ක්‍රියාකාරකම් sannivedanaya කිරීම යන සියලු ක්‍රියාකාරකම් ඉටු කරන තාක්ෂණයන්ගේ එකතුව කියලා කමාවක් දාන්න කමා ICT නම් වේ. තාක්ෂණයන්ගේ එකතුව ICT නම් වේ. ඒකට තමයි පුතේ ICT කියලා කියන්නේ. ICT නම් වේ. right.
ICT නම් වේ. එහෙනම් දැන් අපි ICT කියන්නේ මොකක්ද කියන එක ඉතා පැහැදිලිව දන්නවා. හොඳට මතක තියාගන්න මොකද්ද? ක්‍රියාකාරකම් හතරක් තියෙනවා, කාර්යයන් හතරයි. තොරතුරු නිර්මාණය කිරීම, ගබඩා කිරීම, කළමනාකරණය කිරීම සහ සංනිවේදනය කිරීම. ඔන්න ඔය ක්‍රියාකාරකම් හතර ඉටු කරන සියලු තාක්ෂණයන්ගේ එකතුවට අපි කියනවා ICT කියලා. හරි. එතන තව අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ ඊගාට විසඳ ගන්න. හරි. එතකොට මම අහුවොත් මෙහෙම. ඔය කියන ICT කියලා කියන තාක්ෂණය, ICT කියන දේ නිර්මාණය වෙන්නේ නැත්නම් නිර්මාණය වීම සඳහා මූලික වෙන උපකරණය මොකක්ද? ICT ගොඩනගෙන්න පුතේ උපකරණ තාක්ෂණයන් ගොඩක් ඉවහල් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් මම මෙතන පන්තිය කරනවා. ඒ කරන පන්තියට ඕගොල්ලෝ නේ කිලෝමීටර් සමහරට 10ක් 15ක් සමහරට 20ක් 30ක් සමහරට 40ක් 50ක් සමහරට 100ක් 200ක් සමහරට 300ක් වෙන්න පුළුවන්. හරි? එතකොට කිලෝමීටර් 100 ගාණක් ඈත ඉඳන් සම්බන්ධ වෙන දරුවෝත් ඉන්නවා. මොකද මේ ක්ලාස් එකට මත් එක්ක සම්බන්ධ වුණා ඒගොල්ලෝ අනුරාධපුරේ ඉඳන් සම්බන්ධ වෙන ළමයි ඉන්නවා. හරි? ඉතින් අනුරාධපුරේ කියලා කියන පුතේ මෙහි ඉඳන් සාමාන්‍යයෙන් අපි පෞද්ගලික වාහනයක ගියත් මේ පැය 5ක් 6ක්වත් අඩුම ගානේ ගත වෙනවා. හරි? එතකොට දැන් අතර කිලෝමීටර් 100 ගානක ඉන්න දරුවෙක්ට උනත් නේ එකම මොහොතේ සම්බන්ධ වෙලා මේ විදිහට ඉගෙන ගැනීමේ ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? ICT නිසා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේ තියෙන පුතේ ICT වල ප්‍රයෝජන. ICT වල බලමහිමය. ඒක තමයි කියන්නේ. ඒතර මට කියන්න මේ තාක්ෂණය ගොඩනගෙන්න මූලික වෙන්නේ මොන උපකරණයද? ටග්ගල කියන්නේ? පරිගණක. යන්නේ ඒක ඔළුවේ තියාගන්න ඕනේ ඈ. හරි? ස්මාර්ට්ෆෝන් එකේ එහෙම ඔළුවේ තියාගන්න එපා. ස්මාර්ට්ෆෝන් එක කියලා කියන පුතේ අමතරව ගොඩනැගිච්ච උපකරණයක්. හරි? මොකද සමහර අය මේ ක්‍රියාවලියත් එක්ක ගොඩාක් සම්බන්ධ වෙන්නේ ස්මාර්ට්ෆෝන් එකේ නිසා සමහර අයට හිතෙන්න පුළුවන් පරිගණකයට වඩා ස්මාර්ට්ෆෝන් එක දියුණුයි කියලා. එහෙම නෑ පුතේ. හරි? පරිගණකය තමයි ලෝකේ දියුණුව උපකරණය. ඒ පරිගණකයේ තියෙන දියුණුවෙන් කොටසක් තමයි ඇවිල්ලා තියෙන්නේ මොකේද? ස්මාර්ට්ෆෝන් එකට. හරිද? රයිට්. එතකොට අරගේ උත්තරේ හරියටම හරි. මේ තාක්ෂණයේ බිහි වෙන්නේ පුතේ මේ තාක්ෂණයේ පවතින්නේ මේ තාක්ෂණය දියුණු වෙන්නේ කවුරු නිසාද? පරිගණකය නිසා. පරිගණකය නිසා. රයිට්. එහෙනම් ඒ වාක්‍ය ලියන්න. මම ඒ කොටුව ඇතුලේ පුතේ සංකේතයක් දාලා රූල් 3ක හිස්තැනක් වෙන් කරලා තියෙනවා. අන්නේ හිස්තැනේ ලියන්න මෙන්න මෙහෙම. ලියන්න. ICT බිහිවීම සඳහාත් ICT බිහිවීම සඳහා ICT බිහිවීම සඳහාත් පැවතීම සඳහාත් ICT බිහිවීම සඳහාත් පැවතීම සඳහාත් ICT බිහිවීම සඳහාත් පැවතීම සඳහාත් වර්ධනය සඳහාත් ප්‍රධාන වන්නේ වර්ධනය සඳහාත් ප්‍රධාන වන්නේ මූලිකවම වර්ධනය සඳහාත් ප්‍රධාන වන්නේ මූලිකවම වර්ධනය සඳහාත් ප්‍රධාන වන්නේ මූලිකවම පරිගණක තාක්ෂණයයි. පරිගණක තාක්ෂණයයි. පරිගණක තාක්ෂණයයි. හරි. එහෙනම් පුතේ ඔය අපි කතා කරේ ඊටාම වැදගත් කාරණයක්. ඒක කොහොමද වැදගත් වෙන්නේ කියන එක මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේ හදාරන විෂය නම මොකක්ද?
තොරතුරු හා sannivedana තාක්ෂණය නැත්නම් අපි කෙටියෙන් කියනවා ICT. නේ? ඒතර පුතේ අපි මේ හදාරන විෂය නම මොකද්ද? ICT. හරි. එතකොට දැන් අපි දන්නවා ICT කියන්නේ මොකක්ද කියන එකත්. ඒ වගේම දැන් අපි දන්නවා මේ ICT කියන දේ බිහි වුණේ කොහොමද? පවතින්නේ කොහොමද සහ වර්ධනය වෙන්නේ කොහොමද? නේ? එතකොට මේ ICT කියන එක බිහි වෙන්නේ ICT කියන එක පවතින්නේ ICT කියන එක පුතේ වර්ධනය වෙන්නේ මොනවා මූලික කරන්ද? පරිගණක තාක්ෂණය මූලික කරගෙන. අන්න ඒ නිසා පුතාලා හොඳට ඔළුවට ගන්න අද දවසේ මේ පළවෙනි වතාවට මම මේක හෙලි කරන්නේ. හරි? හොඳට තේරුම් ගන්න මොකද්ද? ICT කියන විෂය ඉගෙන ගන්නවා කියලා අපි කරන්නේ මොකද්ද? ICT කියන විෂය ඉගෙන ගන්නවා කියලා අපි කරන්නේ පුතේ 90%කටත් වඩා කවුරු ගැන ඉගෙන ගන්න එකද? පරිගණක තාක්ෂණය ගැන ඉගෙන ගන්න එක. හරි? ඇයි 90%ක් කියලා මං කිව්වේ? 100%ක් කියන්නේ නැතුව 90%ක් කිව්වේ ඇයි? ඔය 10%ක් විතර පුතේ අපිට ඉගෙන ගන්න තියෙනවා sannivedana තාක්ෂණයක්. sannivedana තාක්ෂණය ගැනත් පොඩ්ඩක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි? මොකද මේකේ ICT කිව්වම sannivedanaයත් අයිති වෙනවනේ. ඒ දවසේ sannivedanaya ගැනත් පොඩ්ඩක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හැබැයි අපිට 90%ක් විතර වැඩිම ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙන්නේ පරිගණක තාක්ෂණය නැත්නම් computer technology එක. එහෙම නැත්නම් ඔකට විද්‍යාත්මකව කිව්වොත් computer science. පරිගණක විද්‍යාව. හරි? එතකොට ICT කියන විෂය ඇතුලේ අපි ප්‍රධාන වශයෙන් පුතේ හදාරන්නේ පරිගණක විද්‍යාව. computer science. පැහැදිලි නේද? right. ඒ නිසා තමයි ඕගොල්ලන්ගේ දෙවෙනි ටියුට් එක. හරි? තාම ඔයගොල්ලන්ට ඒක නෑ. දැන් ලබන මාසෙට ඒ ටියුට් එක එනවා. මේ තියෙන්නේ ටියුට් එක. හරි? දැන් ඔයගොල්ලෝ මේ කතා කරමින් ඉන්න ඉගෙන ගන්න ටියුට් එකේ තියෙන පුතේ පිටු 15යි. හරි? හැබැයි මේ ටියුට් එකේ තියෙනවා පිටු 35ක්. එතන තියෙනවා පිටු 35ක් තියෙනවා. මේ තියෙන්නේ ඒ ටියුට් එක. හරි? එතකොට ඔයගොල්ලෝ ලබන මාසෙට මේ ටියුට් එක ලබා ගත යුතුයි. ඒක කරන්නේ කොහොමද කියන එක අපි ඉස්සරහදී කතා කරමු. මොකද හේතුව ඔයගොල්ලෝ දන්නවා දැන් ෆිසිකල් පන්ති නැත්තම් දැන් අපි ඔන්ලයින් මේ යන්නේ නේ. ලබන මාසේ පළවෙනිදා ඉඳන් ෆිසිකල් පන්ති පවත්වන්න රජයෙන් අවසර දීලා තියෙනවා. ඒ අනුව අපි පන්ති කරන හැම ආයතනයකම ෆිසිකල් පන්ති පුතේ පටන් ගන්න වෙනවා. හරි? තේරෙනවනේ? එතකොට මේ කාලසටහනුත් වෙනස් වෙයි ඈ. මේ කාලසටහනුත් වෙනස් වෙයි. ප්‍රශ්නයක් අහනවා පුතේ. මට ප්‍රශ්නේ නම් පැහැදිලි වුණේ නෑ. ටියුට් වල මලීෂ් ප්‍රශ්නයක් අහනවා ටියුට් වල විතරද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ පුතේ. ඒක මොකද්ද කියලා පැහැදිලි නෑ. මලීෂ් යස්මික පුතේ අහන ප්‍රශ්නේ මට පැහැදිලිව අහන්න. ඔය අහලා තියෙන සර් ටියුට් වල විතරද කරන්නේ කියලා අහනවා. මට ඒක තේරෙන්නේ නැහැ. නෝට් එක මාසිකන්. ඒ කියන්නේ පුතේ? නෑ පොත්වල ලියන්න ඕනේ අවස්ථා තියෙනවා පුතේ. හරි? ඒ කියන්නේ මේ සියලු දේ පුතේ මේ රූපරාමු අරෝමයත් එක පොත්වල ලිව්වොත් එහෙනම් මොකද වෙන්නේ කියන්නකෝ? ඈ? ඔව් මේ සිලබස් එක කව කරන්න බෑ පුතේ අවුරුදු දෙකකට ඈ. තේරුණානේ? එතකොට ඔයගලන්ට පහසුවක් විදිහට තමයි මේ ටියුට් දෙන්නේ. එතන මේ ටියුට් එක තේරුණා. එතකොට දැන් ටියුට් නැතුව පොත්වල විතරක් ලියනවා නම් පුතේ ඒක අපිට ලාභයි. ඇයි ඒ? පුතේ මේ ටියුට් ගන්න සෑහෙන වියදමක් යනවානේ. ඒ වියදම අපිට ඉතුරු වෙන්නේ නේද? එතකොට ඕගොල්ලන්ගේ ප්‍රයෝජනය සඳහා තමයි පුතේ මේ වැඩේ කරන්නේ. හරි? එතකොට ටියුට් වල තමයි ප්‍රධාන වශයෙන් අපි ලියාගන්නේ. ඔව් ඒ කාරණේ හරි. ප්‍රධාන වශයෙන් පුතේ ටියුට් වල ලියාගන්නේ. හැබැයි සමහර පාඩම් තියෙනවා. හරි? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම තුන්වෙනි පාඩම නම්බර් සිස්ටම්. නම්බර් සිස්ටම් කියන පාඩමේදී පුතේ අපිට තියෙනවා ගණන් හදන්න. ඒකට අනිවාර්යෙන් පොතක් ඕනේ. හරි? තාම මම පොතක් ගන්න ඔයගලන්ට කියන්නේ නැතුව ඇති. මොකද පොතක් ගැනීමේ අවශ්‍යතාවයක් තාම අපිට නෑ. මොකද අපි තාම ඉන්නේ පළවෙනි පාඩමේ නිසා. මම ඔයගලන්ට කිව්වා පළවෙනි පාඩම ආවරණය කරන්නේ ටියුට්ස් 3කින් කියලා. ඒකේ පළවෙනි ටියුට් එක තමයි මේ අපි දැන් කතා කරමින් ඉන්නේ. අද මේ ටියුට් එක ඉවර වෙනවා. ඊගාවට අපි යන්න ඕනේ දෙවෙනි ටියුට් එකට. ඒක අවසන් කරාට පස්සේ එනවා තුන්වෙනි ටියුට් එකට. හරිද? හරි ඊගාට දෙවෙනි පාඩම ආවරණය වෙන්නේ පුතේ ටියුට් 2කින්. හරි?
ඒතර පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි ආවරණය වෙනකොට නැත්නම් මේ පාඩම් දෙක අපි කරනකොට අපිට වෙනම පොතක ලියන්න මේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ලියන්න ඕනි දේවල් රූපරාමු ඒ විස්තර සහිතවම උදේ අපේ ටියුට් එකේම ලියා ගන්න පුළුවන්. ඒකට ඉඩ තියලා තමයි මම ටියුට් හදලා තියෙන්නේ. හරිද? ඊගාට තුන්වෙනි පාඩම කියන්නේ නම්බර් සිස්ටම් පාඩම. අනිවාර්යෙන් ඒකට අපිට පොතක් ඕනි. එතකොට මම ඔයගලන්ට කියනවා දැමුණත් ප්‍රශ්නයක් නෑ අරන් තියාගන්න. පිටු 160ක විතර හරි පිටු 160ක විතර පුතේ CR පොතක් තියෙන්න ඕනි. ඒ පොත අවුරුදු දෙකටම ඇති ඈ. තව ඕනේ නෑ පොත්. හරි ඒ CR පොතේ අපිට ගණන් හදන්න පුළුවන් තුන්වෙනි පාඩම ඊගාවට හතරවෙනි පාඩම ලොජික් ගේට් කියන පාඩම හතරවෙනි පාඩමේදීත් අපිට කරන්න ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒවට පොතක් අවශ්‍යයි. අර පොතම පාවිච්චි කරන්න පුළුවන් වෙන පොතක් ඕනේ නෑ. ඊගාවට පස්වෙනි පාඩම මෙහෙයුම් පද්ධති කියන පාඩම ඒකෙදිත් පුතේ යම් ගණන් හදන්න ටිකක් තියෙනවා. හරි එතකොට මේ පොත අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊගාට හයවෙනි පාඩම නෙට්වර්ක් වල පොඩි ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒකෙදිත් අර පොත පාවිච්චි කරන්න පුළුවන්. හත්වෙනි පාඩමේදී එහෙම දෙයක් අවශ්‍ය නැහැ. හරි ආයි අටවෙනි පාඩමේදී පොඩ්ඩක් ඕනි. හරි හැබැයි ආයි නවවෙනි පාඩමේදී ටිකක් වැඩියෙන් ඕනි. මොකද ඒවයි අර ෆ්ලෝ චාර්ට්ස් අඳින්න මේ ඒවා තියෙනවා. හරි ඊගාට 10 වෙනි පාඩමේදීත් ඕනි ටිකක්. ඔය වගේ පොඩි පොඩි තැන්වලදී අවශ්‍ය වෙනවා. හරි ඒ හින්දා පුතේ ඔයගොල්ලෝ පිටු 160ක 200ක පොතක් ගත්තාම මුළු සිලබස් එකටම ඒක ඇති. නේ අපිට වෙන විෂයන් වගේ පොත් ගොඩාක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ පුතේ. හරි ඒකනේ මම කිව්වේ ICT කියන එක ලේසි කියලා. නේ ඔයගොල්ලෝ ලේසි වගේම පුතේ ඒක අනිත් පැත්ත තියෙනවා මොකද්ද? වැඩිම ඉසෙන්ඩාගේ එන්නේ මේකට. ඒ හින්දා ඔයගොල්ලෝ ලොකු chance එකක දැන් ඉන්නේ. ලොකු වාසියක ඉන්නේ. ඒ වාසිය හරියට අත්පත් කරගන්න ග්‍රහණය කරගන්න. හරි රයිට්. ඒ පුතාගේ ප්‍රශ්න දෙන්න තියෙන උත්තරේ ඒකයි. ඊගාවට බානුක අහනවා ICT වලට අච්චු පොත් තියෙනවද? ඔක එක එක කට්ටිය ලියපු පොත් නම් තියෙනවා. එක එක ගුරුවරු එහෙම නැත්නම් මේ ICT ශාස්ත්‍රයේ ක්‍රියා කරන පුජ්‍යලයෝ ලියපු පොත් තියෙනවා. හැබැයි පොත් පොතේ පොඩ්ඩක් විමසලා බලලා ගන්න. සමහර පොත්වල තියෙන කාරණා පුතේ අපේ සිලබස් එකට අදාළ නැහැ. සමහර කාරණා නම් අදාළයි. හරි? පැහැදිලිද? එතකොට සමහරලාට අර අදාළ නැති කාරණා ඉගෙන ගත්තාම ඔයගොල්ලෝ පොත්වල කියවපුවාම අපි සිලබස් එකේ කතා කරන කාරණාත් එක්ක ඔයගොල්ලෝ එක පටලව ගන්නවා. එහෙම වෙන්න බෑ. කොහොමද පුතේ මෙහෙමනේ. උසස් පෙළට හොඳලා ගන්න. උසස් පෙළට රජයෙන් පුතේ පොත් මුද්‍රණය කරලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අච්චුපොත් කියලා જાතියක් නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. තාම ඒක දැනගන්න සමහරට අවස්ථාවක් නැති වෙන්න ඇති. දැන් පුතේ අපි 1 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා ඉස්කෝලේ පන්තිවල ඉගෙන ගන්නකොට හැම පන්තියකදීම පුතේ හැම විෂයකටම අච්චුපතක් තිබුණානේ. නේ ගණිතය ගත්තොත් සමහරට කොටස් පළවෙනි කොටස දෙවෙනි කොටස විද්‍යාවෙත් එහෙමයි. නේ බුද්ධාගමට තිබුණා, සෞඛ්‍යයට තිබුණා, කෘෂිකර්මයට තිබුණා, ICT වලට තිබුණා, වෙන විෂයන් වලටත් තිබුණා, ඉංග්‍රීසි වලට තිබුණානේ. එහෙම තියෙනවනේ. උසස් පෙළට පුතේ කිසිම විෂයකට අච්චුපොත් නැහැ, රජයෙන් දෙන්නේ නැහැ. අපි ආර්ථික විද්‍යාව හැදෑරුවත්, accounting හැදෑරුවත්, මේ combined maths කරත්, physics කරත්, පැහැදිලි ICT කරත්, වෙන මොනවා හරි කලා විෂයක් කරත්, සිංහල කරත්, ඒ එක විෂයකටත් පුතේ අච්චුපොත් නැහැ, රජයෙන් දෙන්නේ නැහැ අපිට. හරි? පැහැදිලිද? රජයෙන් අපිට නිකුත් කරන්න පුතේ සිලබස් එකක් මූලිකවම. ඊට අමතරව තියෙනවා ගුරුවත් පොත කියලා එකක්. ගුරුවත් පොත ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අවශ්‍ය නම් මෙන්න මේ වෙබ්සයිට් එකේ. www.nie කියලා කියන පුතේ National Institute of Education. ඒ කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනය .lk. මෙන්න මේ වෙබ් අඩවියෙන් ඔයගලන්ට ගුරුවත් පොත ඕනනම් සිලබස් එකයි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිලබස් එක නම් පුතේ මම හැම ටියුට් එකකම ඉස්සරහට දානවා. හරි? ඒක බලන්න අවශ්‍ය නම් එතකොට අච්චුපොත් තියෙන පුතේ ප්‍රයිවට්. ඒ කියන්නේ පෞද්ගලිකව පරිගණක විද්‍යාව උගන්වන ගුරුවරු සහ වෙනත් මේ පරිගණක විද්‍යාවට නැත්නම් ICT වලට අදාළ රැකියාවන් කරන ක්‍රියාකාරකම් කරන පුද්ගලයෝ ලියපු පොත් තමයි තියෙන්නේ. ඒ පොත් ඉතින් තෝරලා බේරලා ඕනි ගන්න. හරි? හැබැයි ඕගොල්ලෝ එවැනි පොතක් ගත්තා කියලා වරදක් නෑ පුතේ. නොගත්තා කියලා කිසිම ප්‍රශ්නයක්වත් නෑ. ඇයි? සිලබස් එකේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනි සියලු දේ අපි මේ ටියුට් සරහ පුතේ දෙනවා. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අමතරව එහෙම කියවීමක් අවශ්‍යයි කියලා හිතෙනවා නම් පොතක් ගන්න අවුලක් නැහැ. හරි? එහෙම පොතක් ගන්න අවුලක් නැහැ. හැබැයි ඒක ඉතින් පොඩ්ඩක් හොයලා බලලා ගන්න. හරි? මොකද මම අර කිව්වේ නැවත නැවත සමහර පොත්වල තියෙන විෂය කරුණු පුතේ සමහර ඒවා නිවැරදි, සමහර ඒවා වැරදි. එහෙම විෂය කරුණු තියෙනවා. හරි? මොකද සමහර අය තමන් හිතන දේ තමයි ඉගෙනගත්ත දේනේ පුතේ පොතේ ලියන්නේ.
නමුත් ඇත්ත తත්ත්වය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පොත් බලනකොට ටිකක් පරිස්සමෙන් ඕනි බලන්න. හරි? ඒක මම කිව්වේ සිලබස් එකට ගැලපෙන විදිහටම පොත තියෙන්න ඕන. හරි? පැහැදිලිද? රයිට්. ඕන මම නමක් කියන්නම්. එක සර් කෙනෙක් ඉන්නවා විතානගේ කියලා. ඒ විතානගේ කියන සර් ලියන පොත් නම් සාපේක්ෂව හොඳයි. හරි? හොඳයි. හැබැයි යාගෙත් සමහර පොත්වල තියෙන විෂය කරුණු ප්‍රමාණය වැඩි. එතකොට සමහර අය ඒක දැකලා බය වෙනවා. ඒ කියන්නේ උසස් පෙළ මට්ටමේදී ඉගෙනගත යුතු කාරණාවලට අමතර කාරණාත් එයා ලියලා තියෙනවා. එහෙම බය වෙන්නේ නැතුව මේ පරිශීලනය කරනවා වරදක් නැහැ. දැන් අන්න පුතේ අහනවා කවුද බානුකම අහනවා. ඒක තමයි කියපු දෙය. විතානගේ කියලා සර් කෙනෙක් ලියන පොත් වගේක්. නිකන් කොළපාට කව පේජ් එකක් වගේ තියෙන්නේ. හරි? ඒ පොත් සාපේක්ෂව හොඳයි. ප්‍රශ්න උත්තර පොතුත් තියෙනවා. ඒවා සාපේක්ෂව හොඳයි. එහෙම පාවිච්චි කරාට වරදක් නැහැ ඉතින් ඈ. හැබැයි බැලන්ස් කරගන්න ඕනේ ඈ. ඒ කියන්නේ මේ පොත් බලලා මේ පොත්වල තියෙන කාරණා මත ප්‍රශ්න කරන්න මේ කියන්නේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ප්‍රශ්නයක් වාකාර තියෙනවා නම් කිසි අවුලක් නැහැ. ඒක පන්තියට ගේන්න. ඊළඟ අපි කතා කරමු. හරිද? මම කියාගෙන ආවේ පුතේ. එතකොට ලබන මාසයේ මුල ඉඳන් ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න අවසරය දෙන නිසා අපි ලබන මාසයේ මුල ඉඳන් ෆිසිකල් ක්ලාසස් පටන් ගන්නවා. හරිද? ඒක තමයි දැනට තියෙන සැලැස්ම. හැබැයි ඒ කාලසටහන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තාම අපිට කියන්න බෑ. ඒක තව දවස් දෙක තුනක් ගිහිල්ලා තමයි පුතේ කියන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ කාලසටහන ගෲප් එකට දානවා. උදාහරණයක් ගත්තොත් ඒ ආයතන තුල අපි ඉගෙන ගන්න උගන්වන ආයතන තුල මොන දවසේ මොන වෙලාවේද පන්තිය කරන්න කියන්නේ. හරි එතකොට ඒ විදිහට තමයි පන්ති යන්නේ. හරි ඒ යන අතරමඟ පුතේ කියන ඒකට අමතරව ඔන්ලයින් පන්තියකුත් අපි ගෙනියනවා. පන්ති ගොඩක් නෙමෙයි ඔන්ලයින් පන්තියකුත් ගෙනියනවා. ඒකත් කරන්නේ කොහොමද කියන එක ගෲප් එකට දානවා. හරිද? එතකොට මේ අපි කරගෙන යන කාලසටහන වෙනස් වෙයි ඈ. ඒක අපේ විතරක් නෙමෙයි අනිත් ගුරුවරුන්ගේ අනිත් පන්ති වලත් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන වෙනස් වෙයි. ඒක පුතේ අපි ඉදිරියේදී කතා කරගමු. එතකොට ලබන අඟහරුවාදට කලින් අපිට එහෙම වෙනසක් කරන්න වුණොත් ඒක මම ගෲප් එකට දානවා හොඳට පැහැදිලිව ඒක බලන්න ඕනේ. හරිද? ලබන අඟහරුවාදට කලින් මේ වැඩේ කරන්න වුණොත් මොකද ලබන පළවෙනිදා කියලා කියන පුතේ සඳුදා. හරි? එතකොට සඳුදා මම සාමාන්‍යයෙන් සඳුදා ඉන්නේ ඇඹිලිපිටියේ. අඟහරුවාදා ඉන්නේ රත්නපුරේ. ඒ වගේ එක මේ ක්ලාසස් වල දවස් වෙන් වෙලා තියෙනවනේ. හරි එතකොට අපි ගෲප් එකට දානවා පුතේ කාලසටහන ඒ අනුව ඔයගොල්ලෝ ක්‍රියා කරන්න ඕනේ ඈ. හරි. එතකොට අපි ඇහැලියගොඩ දරුවන්ට සියත්‍රයකට එන්න පුළුවන්. එතකොට මම කාලසටහන දානවා සියත්‍රයකට එන්න ඕනි දවස කවද්ද කියලා. සාමාන්‍යයෙන් පුතේ සියත්‍රයකදී මම පන්ති කරන්නේ සෙනසුරාදාට. සෙනසුරාදා උදේ වරුවේ. හරි. ඒවා මම ගෲප් එකට දාන්න. ඒ දාලා ඒ විදිහට අපි ක්‍රියා කරමු. දුර ඉන්න දරුවන්ට ඔන්ලයින් පන්තියකුත් ක්‍රියාත්මක වෙනවා. හරි. එහෙනම් පුතේ ඒ කාරණා හරි. එහෙනම් දැන් අපි ඊටාම වැදගත් කාරණයක් කතා කරලා අවසන් කරා මොකද්ද? ICT කියන්නේ මොකද්ද කියන එකයි ICT කියන එක පවතින්නේ බිහි වෙන්නේ සහ වර්ධනය වෙන්නේ කවුරු නිසාද කියන එක. හරි. එහෙනම් පුතේ එතනින් 1 2 මාතෘකාව අවසන්. දැන් අපිට එන්න තියෙනවා 1 3 මාතෘකාවට. මොකක්ද ඒක කියන්නේ? තොරතුරු වල නිර්මාණය කිරීමේ වියුක්ත ආකෘතියක්. ගොඩනගා තොරතුරු හා sannivedana තාක්ෂණය සමග එහි අනුකූලතාව අගයයි. හරි? එතන ටිකක් වෙනස් මාතෘකාවක් තියෙන්නේ ඔයගලන්ට. වියුක්ත ආකෘතියක්. මොකද්ද වියුක්ත ආකෘතියක් කියන එක කියන්නේ මම පැහැදිලි කරලා දෙන්නම්. තොරතුරු වල නිර්මාණය කිරීමේ. ඒතර මේ තොරතුරු නිර්මාණය කිරීමේ වියුක්ත ආකෘතියක් ගොඩනගලා තොරතුරු හා sannivedana තාක්ෂණයත් එක්ක ඒක සංසන්දනය කරලා ඒකේ අනුකූලතාවය අගයන්න තමයි තියෙන්නේ. හරි. ලියන්නකො මෙන්න මෙහෙම. බාන අනුමාත්‍රිකාවක් තියෙනවා තොරතුරු වල වියුක්ත ආකෘතිය කියලා. හරි? right. ලියන්න මෙහෙම. දිල්ෂාන් අහනවා මෙහෙම. ෆිසිකල් ක්ලාස් වලට එන අයත් ඔන්ලයින් පන්ති වලට එන්න ඕනද නෑ පුතේ? මෙහෙමයි. ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තාම පුතේ ක්‍රමානුකූලව අපි ඒ ක්ලාසස් අනිවාර්ය කරන මට්ටමක් හදනවා. හේතුව මොකද්ද? ඇත්තට මේ ඔන්ලයින් ක්‍රියාවලිය මම දන්නේ නැහැ ඕගොල්ලෝ කොහොමද කියලා. මේ ඔන්ලයින් ක්‍රියාවලිය පුතේ අපි කළ යුතු නිසා කරනවා මිසක් මේක 100% සාර්ථක ක්‍රමයක් නෙමෙයි කියලා උගලන්ට තේරෙනවා. නේද?
හරි පහසුකම් නම් මේකේ තියෙනවා. මොකද ගෙදර ඉඳන් Tamanට පහසු වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයන් එහෙම තත්ත්වයන් ටිකක් තියෙනවා තමයි. නමුත් ඉතින් අර ක්ලාස් එකක තියෙන නියම තත්ත්වය අපිට මේක ගන්න ටිකක් අමාරුයි. හැබැයි මම සාමාන්‍යයෙන් ඔන්ලයින් පන්තිය කරා කියලා වෙන විශේෂ විදිහකට නෙමෙයි ඉගෙනුවේ. මම සාමාන්‍ය පන්තියක උගන්වන විදිහටම උගන්වනවා. හරිද? එතකොට මගේ ඉස්සරහා ළමයි ඉන්නවා කියලා හිතාගෙන තමයි මම උගන්වන්නේ. හරිද? නමුත් මගේ ඉස්සරහා තියෙන්නේ මොකද්ද? ඔව් ඉස්සරහා මේසයක් තියෙනවා. මේ මේසුද ලැප් එක තියෙනවා. ලැප්ටොප් එක තියෙනවා. ඉස්සරහා තියෙනවා පුතේ කැමරාව. එතකොට ළමයි දිහා බලා ගන්නවා වගේ මම බලාගන්නේ මොකේද? කැමරාව දිහා බලාගෙන ඉගෙන ගන්න උගන්වනවා. ඊගාට මම ලැප් එක බලනවා. ඔයගොල්ලන්ගේ මැසේජස් බලන්න ඕනේ හින්දා. හරි එතකොට දැන් මම මේ කියන එක 100%ක් ඔයාලට ඇහෙනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සමහර තැන් වල කැඩි කැඩි යනවා වෙන්න පුළුවන් ඕගොල්ලෝ කියන එක මට ඇහෙනවා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නේ එතකොට මෙතන තියෙන්නේ පුතේ එච්චරම සාර්ථකත්වයක් නැහැ නමුත් අපිට නොකර බැරි නිසා මේ දේ කරන්න වුණා සහ කරගෙන ආවා හරි එතකොට තවදුරටත් අර දුර කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා අපි ඔන්ලයින් පන්තියක් ඉස්සරහට ගෙනියනවා නමුත් ෆිසිකල් ක්ලාස් පටන් ගත්තට පස්සේ පුතේ එන්න පුළුවන් හැමෝම ආයුතුයි. ක්ලාස් එකට එන්න ඕනේ ඈ. ඒකතකොට තමයි ඒකේ සාර්ථකත්වය තියෙන්නේ. හරි. ඒතකොට ඒක හැබැයි ෆිසිකල් එකේ ඔන්ලයින් එකේ දෙකටම එන්න ඕනේ නැහැ. මොකද ෆිසිකල් එකේ උගන්නන එකම පුතේ ඔන්ලයින් එකේ උගන්නන්නේ. හරි. පැහැදිලිද? ඒතකොට මම ප්‍රශ්නේ අහන්නේ දිල්ෂාන් සාරංග ෆිසිකල් ක්ලාස් වලට එන අයත් ඔන්ලයින් පන්ති වලට එන්න ඕනිද? නෑ. එහෙම එන්න ඕනේ නැහැ. මොකද දෙකම එකයි පුතේ. දෙකේම උගන්නන්නේ එකම ටික. එහෙම එන්න ඕනේ නැහැ. හරි? රයිට්. අපි ඉස්සරහට යමු. තොරතුරු වල වියුක්ත ආකෘතිය අපි ඒකට කියන ඇබ්ස්ට්‍රැක්ට් මොඩල් කියලා ලියන්න මෙන්න මෙහෙම. ලියන්න. දත්ත තොරතුරු බවට පත් කිරීම රූල් දෙකක ඉඩක් තියෙනවා ඒ දෙකේ ලියන්න. දත්ත තොරතුරු බවට පත් කිරීම දත්ත තොරතුරු බවට පත් කිරීම නිශ්චිත ක්‍රියාකාරකම් ඔස්සේ දත්ත තොරතුරු බවට පත් කිරීම නිශ්චිත ක්‍රියාකාරකම් ඔස්සේ සිදුවේ දත්ත තොරතුරු බවට පත් කිරීම නිශ්චිත ක්‍රියාකාරකම් ඔස්සේ සිදුවේ. නිශ්චිත ක්‍රියාකාරකම් ඔස්සේ සිදුවේ. ඒ බව පහත ආකෘතියෙන් දැක්වේ. පහත ආකෘතියෙන් දැක්වේ. ඒ බව පහත ආකෘතියෙන් දැක්වේ. හරි පුතේ? රයිට් බලා ගන්න. දත්ත තොරතුරු බවට පත් කිරීම සිද්ධ වෙන්නේ නිශ්චිත ක්‍රියාකාරකම් ඔස්සේ. හරි ඔයගලන්ට මම සටහනක් දීලා තියෙනවා. මේ සටහනේ පේනවා මෙන්න මේ විදිහට කොටු තුනක් තියෙනවා. right ඒ කොටු තුනෙන් පෙන්වන්නේ පුතේ පෙන්වන්න උත්සාහ කරන්නේ මොකද්ද මේ දත්ත තොරතුරු බවට පත්වීමේ ක්‍රියාවලිය. හරි ඒ ක්‍රියාවලිය තමයි අපි තොරතුරු වල වියුක්ත ආකෘතිය කියලා කතා කරන්නේ. right එතකොට ක්‍රියාකාරකම් තුන තමයි ඔයගොල්ලෝ හොඳටම දන්නවා. මේකේ පළවෙනි ක්‍රියාකාරකමට අපි කියනවා පුතේ ආදානය. දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී මුලින්ම වෙන්න ඕන දේ තමයි දත්ත ආදානය කරන්න ඕනේ, ඉන්පුට් කරන්න ඕනේ. එහෙනම් කියන්න මට දෙවෙනි ක්‍රියාකාරකම මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා. සැකසීම බොහොම හොඳයි. සැකසීම. තුන්වෙනි ක්‍රියාකාරකම ප්‍රතිදානය. අන්න හරි ප්‍රතිදානය. ප්‍රතිදානය. බොහොම හොඳයි ඈ. අපි ඉංග්‍රීසියෙන් ලිව්වොත් මේක යටින් ආදානය කියලා කියන්නේ පුතේ ඉන්පුට් කියන එක. සැකසීමට අපි ඉංග්‍රීසියෙන් කියනවා process කියලා. ප්‍රතිදානයට අපි කියනවා output කියලා. output කියලා. ඔන්න ඔකට කියනවා මොකද්ද? තොරතුරු වල
වියුක්ත ආකෘතිය කියලා. ඉතින් මේක ඔයගොල්ලෝ නොදන්න දෙයක් නෙමෙයි. හරි? මේකේ ඕනනම් තවදුරටත් ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. මේ ආදානය කරන්නේ පුතේ මොනවද? දත්ත අන්න හරි. ආදානය කරන්නේ දත්ත. එතකොට ඒ දත්ත තමයි මේ සැකසීමට භාජනය කරන්නේ. හරි? සැකසීලා එළියට එන්නේ මොනවද පුතේ? තොරතුරු. right. බොහොම හොඳයි. මාක් කරගන්න. සටහනට අග්ගල ඇඳ ගන්න. මම ඉඩ වෙන් කරලා කොටු ගහලා තිනවා. ඒක ඇතුලේ ඇඳ ගන්න. දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී සිදුවන ක්‍රියාකාරකම් ඒ ටිකට තමයි අපි කියන්නේ තොරතුරු වල වියුක්ත ආකෘතිය කියලා. right? ඉක්මනට ඇඳ ගන්න. හරිද? හරි. යටින් ලියන්න පුතේ මෙහෙම. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා 14 වෙනි පිටුවේ රූල් 3ක හිස්තැනක් තියෙනවා. 15 වෙනි පිටුවේ රූල් 5ක් තියෙනවා. හරි? ලියන්න එනවා මෙහෙම. එච්චර ලොකු විස්තරයක් ලියන්න නෑ. ලියන්නකෝ මෙහෙම. තොරතුරු නිර්මාණය කිරීම සඳහා තොරතුරු නිර්මාණය කිරීම සඳහා තොරතුරු නිර්මාණය කිරීම සඳහා ඉහතින් දක්වා ඇති තොරතුරු නිර්මාණය කිරීම සඳහා ඉහතින් දක්වා ඇති තොරතුරු නිර්මාණය කිරීම සඳහා ඉහතින් දක්වා ඇති නිශ්චිත ක්‍රියාකාරකම් සහිත තොරතුරු නිර්මාණය කිරීම සඳහා ඉහතින් දක්වා ඇති නිශ්චිත ක්‍රියාකාරකම් සහිත ආකෘතිය තොරතුරු නිර්මාණය කිරීම සඳහා ඉහතින් දක්වා ඇති නිශ්චිත ක්‍රියාකාරකම් සහිත ආකෘතිය කියලා පුතේ කමාවක් දාලා ඉන්වර්ටඩ් කමා ඇතුලේ ලියන්න. මේක ඇතුලේ මෙහෙම ලියන්න. ආකෘතිය කියලා කමාවක් දාලා ඉන්වර්ටඩ් කමා දාලා ලියාගෙන යන්න. තොරතුරු වල වියුක්ත ආකෘතිය. තොරතුරු වල වියුක්ත ආකෘතිය කියලා ඉන්වර්ටඩ් කමා ක්ලෝස් කරන්න. තොරතුරු වල වියුක්ත ආකෘතිය ඉන්වර්ටඩ් කමා ක්ලෝස් කරන්න. නම් වේ. තොරතුරු වල වියුක්ත ආකෘතිය නම් වේ. තොරතුරු වල වියුක්ත ආකෘතිය නම් වේ. right එන්න පුතේ 15 වෙනි පිටුවට අවසාන පිටුවට එන්න. ලියන්න ඒකේ 15 වෙනි පිටුවේ ලියන්න පටන් ගන්න. මුල ඉඳන් ලියන්න පටන් ගන්න. කිසියම් ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාවලියකට
කිසියම් ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාවලියකට අදාළව කිසියම් ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාවලියකට අදාළව අංග සම්පූර්ණ කිසියම් ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාවලියකට අදාළව අංග සම්පූර්ණව කරුණු ඉදිරිපත් නොකර අංග සම්පූර්ණව කරුණු ඉදිරිපත් නොකර කිසියම් ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාවලියකට අදාළව අංග සම්පූර්ණව කරුණු ඉදිරිපත් නොකර කමාව දාන්න කරුණු ඉදිරිපත් නොකර අත්‍යවශ්‍ය මූලික කරුණු පමණක් ඉදිරිපත් කරන අත්‍යවශ්‍ය මූලික කරුණු පමණක් ඉදිරිපත් කරන ආකෘතියක් කමාව දාන්න වියුක්ත ආකෘතියක් නම් වේ. වියුක්ත ආකෘතියක් නම් වේ. වියුක්ත ආකෘතියක් නම් වේ. හරිද? වියුක්ත ආකෘතියක් නම් වේ. එතකොට මේ විස්තරය පොඩ්ඩක් බලන්න. ඉස්සෙල්ලාම කියනවා මොකද්ද? තොරතුරු නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කරන මේ වගේ ආකෘතියක් තමයිලු වියුක්ත ආකෘතියක් කියලා කියන්නේ. නේ? මොකද තොරතුරු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සඳහා දත්ත අවශ්‍යයි. ඒ දත්ත ආදානය කරන්න ඕනේ. නේ? ඒවා ලබා දෙන්න එපා. ඒ ලබා දෙන දත්ත ඊගාවට සකසන්න ඕනේ. සැකසුවාට පස්සේ තමයි තොරතුරු විදිහට ප්‍රතිදානයන් ලැබෙන්නේ. ඒතකොට තොරතුරු නිර්මාණය වීමේ ක්‍රියාවලිය ගත්තොත් පුතේ අනිවාර්යයෙන්ම මේ ක්‍රියාකාරකම් තුන සිදු වෙනවා. හරිද? ඒතකොට මෙවැනි ක්‍රියාකාරකම් සහිත ආකෘතියකට අපි කියනවා වියුක්ත ආකෘතියක් කියලා. ඒතර වියුක්ත ආකෘතියක් කියලා කියන පුතේ සාරාංශගත කිරීමක්. මෙතන සියලු කරුණු නැහැ. ඒ කියන්නේ අපිට මේක කියලා නැහැ පුතේ ආදානය කරන්නේ කොහොමද? මොන වගේ උපකරණ පාවිච්චි කළාද? කාටද? ඒ මුකුත් නැහැ. සකසන්නේ කවුද? කොහොමද සකසෙන්නේ? ඒ මුකුත් මේකේ විස්තර නැහැ. අර පැත්තෙත් ලොකු විස්තර නැහැ. හරි එහෙම පුතේ අංග සම්පූර්ණ විස්තර නැතිව අත්‍යවශ්‍ය මৌলিক කාරණා පමණක් ඉදිරිපත් කරනවා නම් අන්න ඒකට අපි කියනවා වියුක්ත ආකෘතියක් කියලා. වියුක්ත ආකෘතියක් කියන එකේ තේරුම තමයි මොකද්ද? සියලු විස්තර අංග සම්පූර්ණ කරුණු ඉදිරිපත් නොකර අත්‍යවශ්‍ය මৌলিক කාරණා පමණක් නැත්නම් ප්‍රධාන කාරණා පමණක් ඉදිරිපත් කිරීම. ඒ ඔයගලන්ට විභාගයට ආවොත් මොකද්ද? තොරතුරු වල වියුක්ත ආකෘතිය ඇඳ දක්වන්න කියලා අදින්න තියෙනවා. මේකේ පුතේ මේ දත්ත තොරතුරු කියන එක ඕනෙත් නැහැ. අවශ්‍ය වෙන්නේ මොකද්ද? ආදානය, සැකසීම සහ ප්‍රතිදානය කියන එක විතරයි. සිංහලෙන් ලියුවාට පස්සේ ආයෙ ඉංග්‍රීසියෙන් ලියන්න ඕනෙත් නැහැ. මම මේ ලියුවේ වඩා හොඳට ඔයගලන්ට අවබෝධයට. හරි. ඔක තමයි පුතේ ඒ කාරණේ. ඊගාට අපිට එන්න තියෙන්නේ අවසාන මාතෘකාවට. අවසාන අපිට පොඩි මාතෘකාවක් දීලා තියෙනවා. හැබැයි මාතෘකාව අපි කලින් කතා කරපු එක. නමුත් සිලබස් එකේ දීලා තියෙනවා. මොකක්ද ඒ? තොරතුරු වල කාලීන වටිනාකම. නේ? තොරතුරු වල කාලීන වටිනාකම. රයිට්. මට කියන්න පුතේ කවුරු හරි ඔයගොල්ලන්ට මේක මම ඉගන්නුවා. ඔයගොල්ලෝ මේක දන්නවා.
තොරතුරක කාලීන වටිනාකම තීරණය කරන සාධක මොනවද? කාලය. කාලය. බොහොම හොඳයි. කාලය. අදාළත්වය. අදාළත්වය. අන්න පුතේ හරියටම හරි. තොරතුරක කාලීන වටිනාකම. ඒ කියන්නේ කිසියම් තොරතුරක් මේ මොහොතේ වටිනවද නැද්ද කියන එක තීරණය කරන ප්‍රධාන සාධක දෙකයි. එකක් තමයි කාලය, අනිත් එක තමයි අදාළත්වය. හරි? මොකද අපි දන්නවා කාලයත් එක්ක තොරතුරක වටිනාකම අඩු වෙනවනේ. ඒ නිසා තොරතුරේ වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි මොකද්ද? කාලය. ඒ වගේම මේක අදාළ වෙන්න ඕනේ. අදාළ වෙන ප්‍රමාණයට තමයි පුතේ වටින්නේ. අදාළ නොවනවා නම් වටින්නේ නැහැ. හරි. එන ලියන්නක් ගාලා. ලියන්න තොරතුරු වල කාලීන වටිනාකම. තොරතුරු වල කාලීන වටිනාකම තොරතුරු වල කාලීන වටිනාකම ප්‍රධාන කරුණු දෙකක් මත තීරණය වේ. තොරතුරු වල කාලීන වටිනාකම ප්‍රධාන කරුණු දෙකක් මත තීරණය වේ. ප්‍රධාන කරුණු දෙකක් මත තීරණය වේ. තොරතුරු වල කාලීන වටිනාකම ප්‍රධාන කරුණු දෙකක් මත තීරණය වේ. right. ඒ කරුණු දෙක ලියන්න මම හිස්තැන් දෙකක් රූල් 3 වෙන් කරලා තිනවා. පළවෙනි රූල් 3 හිස්තැනේ ලියන්න පටන් ගන්න. ඒකට මම සංකේතයක් දාලා තිනවා. ඒ සංකේතය ඉස්සරහින් ලියාගන්න. ඔව් පළවෙනි කාරණේ කාලය. කියලා ඉස්සරහින් ලියන්න පටන් ගන්න. තොරතුරක කාලීන වටිනාකම තීරණය කරන එක ප්‍රධාන සාධකයක් තමයි පුතේ කාලය. ලියාගන්න එක කාලය. ලියන්න ඉස්සරහින් ලියන්න තොරතුරක් නිර්මාණය වන මොහොතේම තොරතුරක් නිර්මාණය වන මොහොතේම තොරතුරක් නිර්මාණය වන මොහොතේම එහි වටිනාකම තොරතුරක් නිර්මාණය වන මොහොතේම එහි වටිනාකම තොරතුරක් නිර්මාණය වන මොහොතේම එහි වටිනාකම උපරිම වේ. තොරතුරක් නිර්මාණය වන මොහොතේම එහි වටිනාකම උපරිම වේ. උපරිම වේ full stop එකටම ලියන්න. පසුව කාලයත් සමග එහි වටිනාකම පසුව කාලයත් සමග එහි වටිනාකම අඩු වේ. පසුව කාලයත් සමග එහි වටිනාකම අඩු වේ. right. පසුව කාලයත් සමග එහි වටිනාකම අඩු වේ. ඔය අපි කිව්වේ තොරතුරක කාලීන වටිනාකමේ පළවෙනි කාරණය. ලියන දෙවෙනි එක අදාළත්වය. අදාළත්වය. දෙවෙනි හිස්තැනේ රූල් 3ක් එතනක් තියෙනවා. ඒක ලියන්න අදාළත්වය කියන කිස්සරහෙන් ඉරි කැලක් ගහලා ලියන්න එතන සෑම තොරතුරක්ම සෑම පුද්ගලයෙකුටම හෝ සමාජයකටම සෑම පුද්ගලයෙකුටම හෝ සමාජයකටම සෑම තොරතුරක්ම සෑම පුද්ගලයෙකුටම හෝ සමාජයකටම එක හා සමානව
සෑම තොරතුරක්ම සෑම පුද්ගලයෙකුටම හෝ සමාජයකටම එක හා සමානව අදාළ නොවේ. එක හා සමානව අදාළ නොවේ. අදාළ නොවේ. full stop එක තුන ගන්න. එබැවින් අදාළ නොවේ full stop එබැවින් තොරතුරක අදාළත්වයේ මතද එබැවින් තොරතුරක අදාළත්වයේ මතද එබැවින් තොරතුරක අදාළත්වයේ මතද එහි වටිනාකම තීරණය වේ. එබැවින් තොරතුරක අදාළත්වයේ මතද එහි වටිනාකම තීරණය වේ. right. එහි අදාළත්වයේ තොරතුරක අදාළත්වයේ මතද එහි වටිනාකම තීරණය වේ. right. ඒතර ඔය තියෙන පුතේ අපිට පළවෙනි ටියුට් එකේ කතා කරන්න තියෙන අවසාන මාතෘකාව ඒ කියන්නේ 1.3 කියන මාතෘකාවේ තියෙන අනු මාතෘකාවක් තොරතුරක කාලීන වටිනාකම. right. එතනින් අපේ පළවෙනි ටියුට් එකට අදාළ කරන කාරණා ටික අවසන්. පැහැදිලි? නේ එතකොට මේ ටියුට් එකෙන් පුතේ අපි ආවරණය කළා පළවෙනි පාඩමේ පළවෙනි කොටස ඒ කියන්නේ 1.1 පළවෙනි පාඩමේ දෙවෙනි කොටස 1.2 සහ පළවෙනි පාඩමේ තුන්වෙනි කොටස 1.3. හරි. එතකොට පුතේ පළවෙනි පාඩමේ තියෙනවා 1.7 දක්වා විෂය කොටස් අනුමාතෘකා 7ක් නැත්නම් ප්‍රධාන කාරණා 7ක් පළවෙනි පාඩමේ යටතේ. ඒකෙන් 3ක් තමයි මේ පළවෙනි පාඩමේ ටියුට් එකෙන් අපි ආවරණය කළේ. ඊට පස්සේ අපිට තියෙනවා 1.4 1.5 1.6 සහ 1.7 කියලා තවත් මාතෘකා 4ක්. පළවෙනි පාඩම ටිකක් ලොකු පාඩමක් හරි. පළවෙනි පාඩම ටිකක් ලොකුයි. මොකද පළවෙනි පාඩමෙන් තමයි පුතේ ICT වලට අදාළ පදනම නැත්නම් ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ. ඒතර පළවෙනි පාඩම හොඳටම ඔයගොල්ලෝ ආවරණය කරගත්තොත් හොඳටම ඉගෙන ගත්තොත් ඔයගලන්ට ඉස්සරහට හරිම පහසු වෙනවා. හරි. රයිට්. ඊගාව අධ්‍යයනයට යන්න කලින් ඔයගලන්ට මම අවස්ථාවක් දෙන්නම්. ඔය පළවෙනි පාඩමට අදාළව අපි කතා කරපු කාරණා පිළිබඳව පුතේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. ඊට අමතරව වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ක්ලාස් ක්‍රියාවලිය සම්බන්ධව හෝ ICT සම්බන්ධව හෝ ප්‍රශ්න කරන්න බලන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. ඒකට මම අවස්ථාවක් දෙන්නම්. ඊට පස්සේ අපි ඊගා අධීරයට යමු. මොනවා හරි අහන්න දෙයක් තියෙනවද? කො ප්‍රශ්නකුත් නෑ වගේ නේද? හරි. එහෙනම් පුතේ මෙන්න මේ නෝට් එකේ හරි මේ නෝට් එකට අදාළ ඔයගොල්ලෝ දැන් අරගෙන ඇති. ඕක මම මොකද උදෙන්ම ඒක දැම්මා මම ගෲප් එකට. මේ නෝට් එකේ PDF එකක් ඇති. මේ නෝට් එකේ සම්පූර්ණ නෙවෙයි. පිටු කිහිපයක PDF එකක් ඇති. ඔය Telegram group එකේ දාලා ඒක දැන් ඔයගොල්ලෝ අරගෙන ඇති. අරගෙන නැති අය ඉන්නවනම් ටග්ගල එක ගන්න. එහෙනම් පාඩමට සූදානම් වෙන්න මේ කොටසට. 1.4 කොටසට සූදානම් වෙන්න මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. group එකට දාලා තියෙනවා. ඉක්මනට ගන්න. එහෙනම් සූදානම් වෙන්න. මම විනාඩි දෙක තුනක් දෙන්නම්. පුතේ හරි නේද? right. අපි එමු. බලන්න 1.4 මාතෘකාව තියෙන්නේ මොකද්ද? දැන් හොඳට ඔළුවට ගන්න. අපි ICT කියන්නේ මොකද්ද කියන එක කතා කරලා අවසන් කරලා ඊටාම වැදගත් කාරණයක් කතා කරා. මේ දැන් ටිකකට කලින් මොකද්ද? මේ ICT කියන දේ පුතේ බිහි වෙන්නේ ICT කියන දේ පවතින්නේ ICT කියන එක වර්ධනය වෙන්නේ දියුණු වෙන්නේ මොකක් මත කියලාද කිව්වේ? පරිගණක තාක්ෂණයේ මත කියලා කිව්වා. මතකද? right. එහෙනම් පුතේ 1.4 මාතෘකාවේ කරන්නේ මොකද්ද? ඔය පරිගණකය කියන උපකරණය අපි හරියට හඳුනගන්න එක.
ඒ කියන්නේ පරිගණකයේ සම්බන්ධව ඔයගොල්ලෝ දැනට දන්න දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ නොදන්න දේවලුත් තියෙනවා. එහෙනම් පරිගණකය කියලා කියන්නේ මොන වගේ උපකරණයක්ද? කොහොමද ඒ උපකරණයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක තමයි පුතේ අපිට 1-4 මාතෘකාවේ අඳුර ගන්න තියෙන්නේ. හරි? අහගන්න ප්‍රශ්නයක් අහලා තියෙනවා මොකද්ද? මිනිදි IT පේපර් එකට මුළු ලකුණු කීයක් හම්බ වෙනවද? මේ ප්‍රශ්නේ තේරුම මොකක්ද පුතේ? ඕනෑම පේපර් එකකට හම්බෙන මුළු ලකුණු ගාන 100යි නේ පුතේ. නේ මිනිදි අහන ප්‍රශ්න පුතේ මට තේරෙන්නේ නැහැ. IT පේපර් එකට මුළු ලකුණු කීයක් හම්බ වෙනවද? ඒ කියන්නේ පුතේ දැන් ඕගොල්ලෝ මොන විෂය ධාරාවෙන් උසස් පෙළ කරත් විෂයන් තුනක් ප්‍රධානව හදාරන්න එපේ. මේ ඔයගොල්ලෝ කරන විෂය ධාරාව මොකක් වුණත් ප්‍රධාන විෂයන් තුනක් තියෙනවා. ඒ තුනෙන් එකක් නේ පුතේ ICT කියන්නේ. එතකොට ඒකට ලකුණු 100යි. හරි? තේරෙනවද? ඊට පස්සේ පුතේ අර SED score එක හදනකොට ඒක වෙනම ක්‍රමයක්. අපි අනාගතයේ දවසක ඒවා ඉගෙන ගමු. හරි? එතකොට ICT වලින් අර SED එක හදන්න එන මේ ලකුණු ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි ඔයගලන්ට ගොඩාක් ලොකු ආසියක් වෙන්නේ ICT ඉගෙන ගන්න එක. හරි? මේ IT පේපර් එකට මුල් ලකුණු කීයක් හම්බ වෙනවද කියන එකට මට කියන්න තියෙන්නේ 100 තමයි. ඒක සාමාන්‍ය දෙයක්. හරි මම උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. තාක්ෂණ වේදේ කරන දරුවෙක් කියලා හිතන්නකෝ. එයා ET ඉගෙන ගන්නවා, SFT ඉගෙන ගන්නවා, ICT ඉගෙන ගන්නවා. ඒතර ET පේපර් එකට ලකුණු 100යි. එතන ET වල රිසල්ට් එක එතනින් එනවා. SFT වලට ලකුණු 100යි. එතනින් SFT රිසල්ට් එක එනවා. ICT වලට ලකුණු 100යි. එතනින් ICT මේ රිසල්ට් එක එනවා. SED score එක හදනකොට ওই ලකුණු තුනම එකට සම්බන්ධ වෙනවා. හරිද? right. ඊගාට ප්‍රශ්නයක් අහනවා නෑ එයාම අහනවානේ. නෑ සර් සමහර විෂයන් 200න් දීලා දෙකට බෙදනවනේ ඒක පුතේ කතන්දරයක්. ඒව ගැන හිතන්න එපා. දැන් පුතා හිතන්න දැන් මං කියන්නේ ළමයි නේ. ඔය හිතුවට කමක් නෑ. හරි ඒකේ පුතේ කිසිම තේරුමක් නෑනේ. ඇයි? දැන් හිතන්නකෝ 200න් දීලා දෙකෙන් බෙදුවා කියන එකේ තේරුම මොකද්ද? 200න් දීලා දෙකෙන් බෙදුවා කියලා කියන එකේ තේරුම මොකද්ද? තේරුම පුතේ ආපහු 100නේ. නෑ ඒ 200න් දෙනවා කියන එකේ තේරුම පුතේ දැන් සමහර ප්‍රශ්න වලට ලකුණු දෙන්න ගියාම හරි පොඩි ලකුණු 0.5 0.25 වගේ දෙන්න බැරි නිසා තමයි මොකක් වෙන්නේද? ලොකු ගානකින් දීලා ඒක බෙදන්නේ. හරි දැන් උදාහරණයක් ගත්තොත් එimhe කම්බයින් මැත්ස් වගේ මේ විෂයක එක ප්‍රශ්නයකට පුතේ ලකුණු 1000න් දෙන්නේ. 1000න් 1200. හරි ඊට පස්සේ ඒක 1000න් දුන්නාම 10න් බෙදුවාම ආයි 100ට එනවා. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නෙමෙයි පුතේ. මේක නම් එහෙම නැහැ. මේකේ තියෙන පුතේ මෙන්න මෙහෙමයි. පේපර් එකට ලකුණු 100යි නේ. ICT පේපර් එක. ලකුණු 100යි. කොහොමද 100යි නේ. එතකොට මෙහෙමයි එන්නේ පළවෙනි එක අපි ඒකට කියනවා පුතේ ෆස්ට් පේපර් එක. පළවෙනි පේපර් එක සුපුරුදු ආකාරයෙන් MCQ තියෙනවා 50ක්. ඔන්න මම අහපින්ද පැහැදිලි කරලා දෙන්නම්. MCQ 50ක් තියෙනවා පුතේ. ඒ 50ට එක MCQ එකකට එක කෙටි ප්‍රශ්නයකට ලකුණු ගානේ ලකුණු 50යි. ආයි මේක බෙදෙන්නේ මොකුත් නැහැ. කෙලින්ම ලකුණු 50යි. මේක හරිය වැදගත් ඈ. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ MCQ පේපර් එකෙන් පුතේ ප්‍රශ්න 45කට ආසන්නවත් ඉරි ගහ ගන්න පුළුවන් විදිහට දැනුම හදා ගන්න ඕනිය. එතකොට ගේමක් නැහැ පුතේ ඒක ගන්න පුළුවන්. හරි? ඒතර MCQ ප්‍රශ්න 50යි ලකුණු 50යි. මේ ලකුණු 50 ආයි බෙදෙන්නේ මේ කැපෙන්නේ කෙටෙන්නේ මොකුත් නැහැ. ඊගාට පස්සේ දෙවෙනි පේපර් එක ගත්තාම සෙකන්ඩ් පේපර් එක ඒකේ A කොටස සහ B කොටස කියලා දෙකක් තියෙනවා. දෙවෙනි පේපර් එකේ A කොටස සහ B කොටස කියලා දෙකක් තියෙනවා. හරි A කොටස ස්ට්‍රක්චර්ඩ් කියලා කියන්නේ ඔයගලන්ට අර විද්‍යා ප්‍රශ්න පත්‍රය ආවේ. ව්‍යුහගත රචනා කියලා කියන්නේ. ස්ට්‍රක්චර්ඩ් කියලා කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒකේ පුතේ ප්‍රශ්න 4යි තියෙන්නේ. ප්‍රශ්න 4ක් තියෙනවා. 4ටම උත්තර ලියන්න ඕනි. හරි ෆිසික්ස් වගේ පේපර්ස් වලත් එහෙම තියෙනවා. බයොලොජි වලත් තියෙනවා. විෂයන් කීපයක එහෙම තියෙනවා. එතකොට ප්‍රශ්න 4යි. ඒ ප්‍රශ්න 4ටම උත්තර ලියන්න ඕනි. අතරින්න ප්‍රශ්න නැහැ, තෝරගන්න ප්‍රශ්න නැහැ.
හරි. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 5 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 20යි. එතකොට අර මිනිදි පුතා අහනවා වගේ එතනදි පුතේ එක ප්‍රශ්නයකට දෙන්නේ ලකුණු 10 ගානේ. 10 ගානේ 40කට ලකුණු දීලා දෙකෙන් බෙදලා 20ට ගන්නවා. අර එයා අහන්නේ 200න් දීලා 100ට ගන්නවද කියලා. අන්න එහෙම තමයි කරන්නේ. මොකද හේතුව දැන් මේක ස්ට්‍රක්චර්ඩ් නේ පුතේ. ස්ට්‍රක්චර්ඩ් essay. ඒකට කියන්නේ අපි ව්‍යුහගත රචනා. සමහර ව්‍යුහගත රචනා ප්‍රශ්නක කොටස් තියෙනවා 5. සමහරට කොටස් 4ක්. සමහරට කොටස් 6ක්. එතන මොකද වෙන්නේ? අර අපිට මුළු ප්‍රශ්නෙටම දෙන්නේ ලකුණු 5යි නම් පුතේ කොටස් 6ක් තිබුණොත් ලකුණු දෙන්න බෑනේ. නේ? ඒ කියන්නේ 5 6ට බෙදන්න බෑනේ පුතේ ඉතුරු වෙන්නේ නැතුව. අන්න ඒ නිසා තමයි 10න් දීලා ආපහු දෙකෙන් බෙදලා 5ට ගන්න. හරිද? එතකොට මේකට එනවා ලකුණු 20ක්. එක ප්‍රශ්නෙට ලකුණු 5 ගානේ ලකුණු 20ක් එනවා. ඊගාවට දෙන පුතේ B කොටස කියන්නේ essay. essay කියලා කියන්නේ රචනා. හරි? එතකොට ඒකේ ප්‍රශ්න 6ක් එනවා. අපිට දෙකක් අතරින්න පුළුවන්. ලියන්න තියෙන්නේ 4යි. හරි? එතකොට එක ප්‍රශ්නයකට පුතේ ලකුණු 7මාර ගානේ හම්බ වෙනවා. 7මාරේ 4ක් කියන්නේ 30යිනේ. හැබැයි ඒකෙත් අර මිනිදී අහනවා වගේ දෙන්නේ කොහොමද? ඔය එක ප්‍රශ්නයකට පුතේ ලකුණු දෙන්නේ 15න් 15න් දීලා දෙකෙන් බෙදනවා. බෙදුවාම 7මාරයි. 7මාරේ 4ක් කියන්නේ ලකුණු 30යි. ඔන්නෝම තමයි පුතේ 100 හැදෙන්නේ. එතකොට MCQ එකට කෙලින්ම ලකුණු 50ක් එනවා. කෙලින්ම 50ක් ඈ. මේක අතිශයින් වැදගත් ඒ හින්දා. ඊගාට ස්ට්‍රක්චර්ඩ් essay එකට ප්‍රශ්න 4යි ලකුණු 20යි. essay එකට ප්‍රශ්න 4යි ලකුණු 30යි. මොන ලකුණු 100 හැදෙන ආකාරය. පැහැදිලිද? රයිට්. එතකොට ඒක වෙන්න ඕනි මිනිදී ඇහුවේ. අන්න පුතේ මම පැහැදිලි කරලා දුන්නා. ඊට කලින් ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ දෙවෙනි ටියුට් එක ලබන සතියට කලින් ගන්න ඕනිද? ඔව් ගන්න පුළුවන් නම් පුතේ හොඳයි. ලබන සුමාන්ට කලින් ගන්න පුළුවන් නම් හොඳයි. අපි සෙනසුරාදා වෙනකොට ටියුට් එක ආයතන වලට යවනවා. හරි? ලබන සතියට කලින් ගන්න පුළුවන් නම් හොඳයි. ගත්තේ නැත්නම් කමක් නැහැ පුතේ. පළවෙනි සුමානේ අවුලක් නැහැ. මම PDF එකක් ඒක දීලා ඒ විදිහට උගන්වන්නම් ඈ. හරි? පැහැදිලිද? ඒ කියන්නේ ලබන අඟහරුවාදා කියලා කියන පුතේ දෙවෙනි දනේ. ඊට කලින් ගන්නවා කියලා කියන්නේ අමාරුයි නේ ඔයගලන්ට. ඒ හින්දා පළවෙනි සුමානේ නැති වුණාට කමක් නැහැ. හැබැයි ඊගාව මේ අඟහරුවාදා කියන්නේ 9 වෙනිදා. 9 වෙනිදාට කලින් නම් අනිවාර්යෙන් ගන්න ඕනේ ඈ. හරි? රයිට්. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා. එතකොට සර් A level subjects ඔක්කොගෙම ICT වලටද වැඩිම ඉසෙට් අගය තියෙන්නේ. ඔව් පුතේ ඔව්. ඒක බය නැතුව මට කිව්ව හැකි. A level විෂය ධාරා වලින් කරන්න තියෙන විෂයක් මම ඒක පුතේ අර පළවෙනි දවසේ පැහැදිලි කරලා දුන්නේ ඒකයි. හරි? මෙහෙමයි. දැන් කවුරු හරි එක්කෙනෙක් හිතන්නකෝ මම අර ඉස්සෙල්ලා කිව්වේ. රයිට්? ET කරනවා කියලා හිතන්නකෝ. ඉංජිනේරු තාක්ෂණ වේදේ කරනවා. ඒ ඉංජිනේරු තාක්ෂණ වේදේ කරන දරුවෙකුට පුතේ ET අනිවාර්යෙන් කරන්න එපා. SFT අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි එතකොට ඔයගොල්ලෝ අයිති වෙන්න පුතේ මොන දිස්ත්‍රික්කයට වුණත්. රත්නපුර දිස්ත්‍රික්කයට වෙන්න පුළුවන්, හම්බන්තොටට වෙන්න පුළුවන්, මොණරාගලට වෙන්න පුළුවන්, කොළඹට වෙන්න පුළුවන්, නේ ගාල්ලට වෙන්න පුළුවන්, මාතරට වෙන්න පුළුවන්. අර අපි කිව්වේ අනුරාධපුරේ දරුවෝත් ඉන්නවා එහෙ වෙන්න පුළුවන්, කුරුණෑගල වෙන්න පුළුවන්. කොහේ ET ඉගෙන ගත්තා ET කරන දරුවෙක් පුතේ මේ දෙක අනිවාර්යෙන් කරන්න එපා. ඒතර මේ විෂයන් දෙකෙන් පුතේ ඉසෙට් ස්කෝර් එක හැදෙන්නේ නැහැ. ඇයි? ඒක අනිවාර්ය විෂයන් පුතේ හැමෝම කරනවනේ ඒක. ET කරනවා නම් ළමයි දිස්ත්‍රික්කයක් ඇතුලේ අපි හිතමුකෝ 1000ක්. ඒ ළමයි 1000ම පුතේ ET කරන්න එපා. SFT 1000ම කරන්න ඕනේ. හරි? හැබැයි ET කරන ළමයින්ට තුන්වෙනි විෂය විදියට තියෙන පුතේ කාණ්ඩ විෂයනේ. එතකොට එයාට ICT කරන්නත් පුළුවන් වෙන විෂයක් කරන්නත් පුළුවන්. එතකොට අතිබහුතරයක් කරන්නේ ICT. හැබැයි සමහර අය ජියෝග්‍රැෆි කරන අය ඉන්නවා, සමහර අය මීඩියා කරනවා, සමහර අය චිත්‍ර කරනවා. එහෙම ළමයිනුත් ඉන්නවා. හරි? අන්න එතකොට පුතේ එතන වෙනසක් තියෙනවානේ. අන්න ඒ නිසා ET කරන ළමයෙකුට ICT වලින් ඉසෙට් දෙක හොඳටම හැදෙනවා. තේරෙනවද? ඊගාට හිතන්නකෝ BST කරන දරුවෙක්. BST කරන දරුවෙක් අනිවාර්යයෙන්ම BST කරන්න ඕන. ඊගාට SFT කරන්න ඕන. මේ දෙක අනිවාර්යෙන් කරන්න එපා. ඊගාවට තුන්වෙනි විෂය කාණ්ඩ විෂය විදිහට යාට පුළුවන්. ඕයි නම් ඇග්‍රි කරන්නත් පුළුවන්. ඕයි නම් ICT කරන්නත් පුළුවන්. ඕන නම් ජියෝග්‍රැෆි කරන්නත් පුළුවන්. එහෙම විෂයන් 10ක් තියෙනවනේ පුතේ කරන්න පුළුවන්. එතකොට වැඩිම ප්‍රමාණයක් කරන්නේ මොනවද? ඇග්‍රි.
BST කරන ළමයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් කරන්නේ ඇග්‍රී. හරි? හැබැයි ICT කරන අයත් ඉන්නවා. එතකොට ICT කරන අයට ලොකු chance එකක් එනවා. මොකද හේතුව ICT කරන ප්‍රමාණය පුතේ අඩුයිනේ. ICT ප්‍රමාණය අඩු හින්දා ඉසෙල් එක තවත් වැඩි වෙනවා. රයිට්? ඊගාට මම ඔයාලට පළවෙනි දවසේ පැහැදිලි කරලා දුන්නා එක හොඳට ඔලුවට ගන්න. ET කරන අයට පුතේ කැම්පස් යනකොට ET කියන විෂය ධාරාව මූලික කරගෙනම වෙනම විශ්වවිද්‍යාල පාඨමාලාවක් තියෙනවා. BST කරන අයට කැම්පස් යනකොටත් BST මූලික කරන් වෙනම විශ්වවිද්‍යාල පාඨමාලාවක් තියෙනවා. ඒ වගේම ET එක්ක වගේම BST එක්ක ICT කරන අයට විතරක් පුතේ තවත් පාඨමාලාවක් තියෙනවා. එතන ET කරන එක්කෙනෙක් ICT කරේ නැත්නම් BST කරන එක්කෙනෙක් ICT කරේ නැත්නම් පුතේ ඒගොල්ලන්ට මේ පාඨමාලාවට යන්න බෑ. ඒක ICT කරොත් තියෙන chance එක තමයි තවත් එකක් ඔන්න ඕක. හරිද? ඔය මම මේ දෙක පැහැදිලි කරේ. ඊගාට ආර්ට්ස් කරන එක්කෙනෙක් ගැන හිතන්නකෝ. රයිට්? එයාගේ විෂයන් තුන අපි හිතමු නිකමට අපි හිතමුකෝ එයා සිංහල කරනවා හිස්ටරි කරනවා සහ ICT කරනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ පුතේ සාමාන්‍යයෙන් මේ ආර්ට්ස් කරන එක්කෙනාට පුතේ මේ විෂයන් තුනම වැදගත් ඈ. මම කියන්නේ මේ කියන වචන තේරුම් ගන්න මේවැ විෂයන් වැදගත් නැහැ කියලා නෙමෙයි මම කිව්වේ. මේකට Z එක හැදෙන්නේ නැහැ කියලා මම කිව්වේ ඇයි? Z ස්කෝර් එක පුතේ විශේෂ කරලා හැදෙන්න දෙයක් මේකේ නැහැ. හේතුව ET කරන ළමයා ET කරන්න මේපැයි. SFT කරන්න මේපැයි. එතකොට ET කරන හැම ළමයාම මේක කරනවනේ. හැබැයි ආර්ට්ස් කරන හැම ළමයාම සිංහල කරන්න ඕනිද? නැහැ. ආර්ට්ස් කරන හැම ළමයාම හිස්ටරි කරන්න ඕනද? නැහැ. ආර්ට්ස් කරන හැම ළමයාම ICT කරන්න ඕනද? ඒත් නැහැ. හරිද? එතකොට Z ස්කෝර් එක හැදෙනකොට පුතේ මේ විෂයන් තුනම විශේෂයි. හරි? එතකොට ආර්ට්ස් කරන ළමයි හරි සිංහල කරනවා නම් සිංහල කියන්නේ පුතේ ගොඩාක් දෙනෙක් කරන විෂයක් නේ. එතකොට Z එක අඩු වෙනවා. පැහැදිලි. එතකොට ඒ ළමයි ගොඩාක් තීරණය කරන්න ඕන තේරුම් ගන්න ඕන පුතේ Z එක වගේම තමන් යන ශේෂ්ත්‍රය ගැන. කලා විෂය ධාරාවේ තමන් මොන ශේෂ්ත්‍රයේද ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒකට ගැලපෙන විෂයන් තෝරගන්න. හරි. එතකොට කලා විෂය ධාරාවේ සිංහල හිස්ටරි කියන විෂයන් තව ජියෝග්‍රැෆි තියෙනවා, ලොජික් තියෙනවා, මීඩියා තියෙනවා, පොලිටිකල් සයන්ස් තියෙනවා, විෂයන් ගණනාවක් තියෙනවනේ පුතේ. ඒ අතරින් ICT කරන ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. අඩුයිනේ. එතකොට එයාට කොහොමද Z එක වැඩි වෙනවා. ඇයි? විෂය ධාරාව ඇතුලේ ICT කරන ළමයි ප්‍රමාණය අඩුයි. එතකොට Z එක වැඩි වෙනවා. දැන් තේරෙනවද කියන එක? එතකොට අන්නේ ඔන්නක තමයි පුතේ යාන්ත්‍රණය. හරි. ඒ නිසා පොදුවේ ගත්තාම කියන්නේ මොකද්ද? උසස් පෙළ විෂය නිර්දේශය තුල තියෙන විෂයන් අතරින් ICT කියන විෂයේ Z එක ගොඩක් වැඩි. ඒක ලොකු chance එකක්. ඊගාට ප්‍රශ්නයක් අහනවා දිල්ෂාන්. හම්බන්තොටින් කැම්පස් එකට කීයක් ගන්නවද සර් කියලා. ඒක පුතේ තීරණය වෙන්නේ විෂය ධාරාව මතනේ. හරි. හම්බන්තොටින් කැම්පස් එකට ගන්න ප්‍රමාණය තීරණය වෙන්නේ පුතේ විෂය ධාරාව මත. ඒ කියන්නේ මැත්ස් වලින් කොච්චරද, සයන්ස් වලින් කොච්චරද, ටෙක් වලින් කොච්චරද, එහෙමනේ. හරි. ඒතර අපිට මේ ප්‍රමාණය කියන්න පුළුවන්. අර පොත බලලා කියන්න පුළුවන් පුතේ පොතේ තියෙනවා. කැම්පස් පොතේ තියෙනවා. හැබැයි ඒක පුතේ අවුරුද්දෙන් අවුරුද්ද පොඩ වෙනස් වෙනවා. ඒකට අපි කියනවා ජාතික මට්ටමේ ප්‍රතිඵලත් එක්ක වෙනස් වෙනවා. හරි. ඒ කියන්නේ උදාහරණයක් ගන්නකො මෙහෙම. අපි හිතමු 2023 කණ්ඩායමේ ඔයගොල්ලන්ගේ කණ්ඩායමේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ET විෂය ධාරාවේ ලංකාවේ දෙවෙනියා තුන්වෙනියා වගේ කෙනෙක් හිටියා කියලා හිතන්නකො. අන්න එතකොට හරි. එතකොට හම්බන්තොටින් ET වලින් කැම්පස් ගන්න ප්‍රමාණය 2022ට වඩා වැඩි වෙනවා. ඒක අවුරුද්දෙන් අවුරුද්ද පොඩ්ඩක් එහාට මෙහාට යනවා. ලොකු ගානකින් නෙමෙයි. 4-5කින් තවඩ 10ක 15කින් එහාට මෙහාට යනවා. හරි? ඒක පුතේ අර කැම්පස් පොතේ තියෙනවා. මම ඔයගලන්ට මේ පොතේ මේ මොකද්ද PDF එකක් ගෲප් එකට දැම්මා. දැන් සුමාන 3කට 4කට කලින් එක දැම්මේ ක්ලාස් පටන් ගත්ත දවස්වලමයි දැම්මේ. ඒක බලන්න. හරි? මම ඕන අයිපාරක් දාන්නම්. එතකොට ඒක බලන්න. ඒකේ තියෙනවා පුතේ ඔයා කරන විෂය ධාරාව මොකක්ද? දැන් දිල්ෂාන් මම දන්නේ නැහැ ඔයාගේ විෂය ධාරාව මොකක්ද කියලා. ඔයා ටෙක් නම් කරන්නේ ටෙක් වලින් කොහොමද ගන්නෙ? ET වලින් කීයක්ද ගන්නෙ? මේ BST වලින් කොච්චරද ගන්නෙ? ආර්ට්ස් නම් කරන්නේ ආර්ට්ස් වලින් කීයක් ගන්නවද? කොමර්ස් නම් කරන්නේ කීයක් ගන්නවද එහෙම. මේකෙත් පුතේ තව හයිලයිට් කරලා කියන්න ඕන එකක් තමයි කොමර්ස් එක. මොකද කොමර්ස් එක ICT කරන ප්‍රමාණය ගොඩාක් අඩුයි. එතකොට එයාගේ සෙට් එකත් සැලකිත ප්‍රමාණකින් ඉහළ යනවා. එයා කියනවා ටෙක්ලු. හම්බන්තොටින් ටෙක්ලු කරන එක පුතේ අර පොතේ තියෙනවා. ඒ PDF එක මම Telegram group එකට දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් follow කරන්න. ඒක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න බලන්න පිටු ගණනාවක් ඒකේ තියෙනවා.
දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊටෙක් නම් ඊටෙක් වලින් ගන්න ගාන දාලා තියෙනවා. හරි? පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ ඒ ගැනත් අවබෝධයකින් ඉන්න. ඒක වැදගත්. හැබැයි මූලික දේ තමයි පුතේ ඕගොල්ලෝ ඉගෙන ගන්න විෂයන් තුනම මුල ඉඳන්ම හරියටම කරගෙන එන්න. හරි? එතකොට මේ විෂයන් තුනට හරිම ගුරුවරු තෝරගන්න පුතේ. එහෙට මෙහෙට මාරු කරන්න ලෑස්ති වෙන්න එපා. හරි? කලින් අවුරුදු වල ළමයින්ට උගන්වලා ප්‍රතිඵල මේ දාපු මේ ප්‍රතිඵල බිහි කරපු හොඳම ගුරුවරු තෝරගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඉගෙනගෙන ඉස්සරහට යන්න කවදාවත් වරදින්නේ නැහැ හරියට වැඩේ කරගෙන ගියොත්. ඒ කියන්නේ ගුරුවරයා කොච්චර හොඳ වුණත් පුතේ ඕගොල්ලෝ වැඩ කරන්නේ නැත්නම් ගුරුවරයාට තනියෙන් ප්‍රතිඵල හදන්න බෑනේ. නේ? හැබැයි ඕගොල්ලොත් වැඩ කරනවා නම් ගුරුවරයාගේ උනන්දුව තවත් වැඩි වෙනවා. එතකොට ප්‍රතිඵල කොහොමත් හදන්න පුළුවන්. දැන් මම ගත්තොත් එහෙනම් මම හැම අවුරුද්දකම මම මේ පන්ති කරපු හැම නගරයකම උසස්ම ප්‍රතිඵල හදලා තියෙනවා. උසස්ම ප්‍රතිඵල හරි? මම නම් සරල උදාහරණයක් කියන්නම් ඔයාලා දැනගන්න. හරි? ගිය අවුරුද්දේ පුතේ ගිය අවුරුද්දේ මොනරාගල දිස්ත්‍රික්කයේ හොඳට අහගන්න මොනරාගල දිස්ත්‍රික්කයේ ගිය අවුරුද්දේ ICT වලට පුතේ ඒ සමාර්ථයන් 10ක් නැහැ. මුළු දිස්ත්‍රික්කෙම ඔයගොල්ලෝ හිතන්නකෝ. හැබැයි මගේ ඇඹිලිපිටිය පන්තියේ විතරක් පුතේ ඒ සමාර්ථයන් 12ක් තියෙනවා. ඇඹිලිපිටිය පන්තියේ විතරක් ඒ සමාර්ථයන් 12ක් තියෙනවා. එතකොට රත්නපුර පන්තියේ නැතුව. එතන මුළු දිස්ත්‍රික්කෙකම තියෙන ඒ සමාර්ථයන් ප්‍රමාණයයි එක පන්තියක තියෙන ඒ සමාර්ථයන් ප්‍රමාණය ගණන් බලන්න. හරි? තේරුණාද කියන්නේ? එතකොට ඔන්නෝක තමයි කතන්දරය. හරි? රත්නපුරේ ක්ලාස් එකේ නම් ඒ සමාර්ථයන් 20ක් නෙවෙයි 30ක් විතර තියෙනවා. ඒ සමාර්ථයන් 30ක් විතර තියෙනවා. රත්නපුර ක්ලාස් එකේ ඇඹිලිපිටියේ සාපේක්ෂව අඩුයි. මොකද හේතුව රත්නපුර තරම්ම ළමයි නෑනේ පුතේ ඇඹිලිපිටියේ. ඒ හින්දා හරි ඒව ගැන අවධානය යොමු කරමු. අපි ඉස්සරහට තව දේවල් කතා කරමු. රයිට්. අපි එහෙනම් දැන් ඉතුරු වෙලාව පාවිච්චි කරමු පාඩමට. රයිට්. එතකොට ඔයගලන්ට මෙන්න මේ විදිහේ ආරම්භක පිටුවක් සහිත ටියුට් එකක් තමයි දෙවෙනි ටියුට් එක විදිහට හම්බෙන්නේ. අර පුතේ අහලා තිබුණා වගේ ඔයගලන්ට ලබන සුමාන වෙනකොටත් මේ ටියුට් එක ඔයගොල්ලෝ අතේ නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. PDF එක හරහා අපි ඉගෙන ගැනීම කරමු. අවශ්‍ය නම් ඒකේ print out එක කරන් තියාගන්න. හැබැයි ඊගාව සුමානය කියන්නේ නොවැම්බර් මාසේ 9 වෙනිදා වෙනකොට නම් ඔයගොල්ලෝ මේ ටියුට් එක අරන් තියෙන්න ඕනේ. හරි? රයිට්. එතකොට පුතේ මේ ටියුට් එකේ අරමුණ තමයි අපිට මේ පරිගණකය කියන්නේ මොකක්ද කියන එක හරියට ඉගෙන ගැනීම. ඒ අනුව මාතෘකාවට එනවා බලන්න. ඒකේ තියෙනවා 1-4 මාතෘකාව මොකක්ද? දෙවෙනි පිටුවේ තියෙනවා පරිගණක පද්ධතියක මූලික සංරචක තෝරා වර්ගීකරණය කරයි. පරිගණක පද්ධතියක මූලික සංරචක තෝරා වර්ගීකරණය කරයි. එතන මොකද්ද මේ පරිගණක පද්ධතියක් කියන්නේ? මොකක්ද මේ පද්ධතියේ කොටස් කියන එක තමයි පුතේ මේ මාතෘකාව අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ලියන්න එතන. දැන් ඔයාලට ටියුට් එකක් නැහැනේ. දැන් කොලේක හරි පොතක හරි ලියා ගන්න. ටියුට් එක ගත්තට පස්සේ ඒ ටියුට් එකට ඒ ටික ගන්න. ලියන්න. පරිගණක පද්ධතියක් තනි පේලියක් මම වෙන් කරලා තියෙනවා අන්න ඒක ලියන්න ඕනි. පරිගණක පද්ධතියක් මූලික සංරචක හතරකින් සමන්විත වේ. පරිගණක පද්ධතියක් මූලික සංරචක හතරකින් සමන්විත වේ. පරිගණක පද්ධතියක් මූලික සංරචක හතරකින් සමන්විත වේ. රයිට්. ඒ සංරචක හතර අපි ලියාගමු. ටියුට් එකේ මම හතර ලියන්න ඉලක්කම් දාලා ස්ථාන හතරක් වෙන් කරලා තිනවා. පළවෙනි සංරචකයට අපි කියනවා දෘඩාංග. ඒ කියන්නේ පුතේ හાર્ඩ්වෙයාර්. පළවෙනි සංරචකයේ හાર્ඩ්වෙයාර්. ඊගාට දෙවෙනි සංරචකයේ දකුණු පැත්තේ ඉඩ වෙන් කරලා තිනවා. ඒක ලියා ගන්න 2 මෘදුකාංග. ඒ කියන්නේ software. දෙවෙනි සංරචකය මෘදුකාංග. right. තුන්වෙනි සංරචකය ස්ථිරාංග.
ඉංග්‍රීසියෙන් කියනවා පුතේ ෆර්ම්වෙයා. ෆර්ම්වෙයා. හතරවෙනි සංරචකය ජීවාංග. ජීවාංගයකට කියනවා ලයිව්වෙයා. ජීවාංග ලයිව්වෙයා. දෘඩාංග, මෘදුකාංග, ස්ථීරාංග සහ ජීවාංග. හතර ලියා ගන්න මම ඉලක්කම් ටික දාලා ස්ථාන හතරක් වෙන් කරලා තියෙනවා ඈ. සිංහෙන්වත් ලියා ගන්න, ඉංග්‍රීසියෙන්වත් ලියා ගන්න. දෘඩාංග, මෘදුකාංග, ස්ථීරාංග සහ ජීවාංග. හරි? රයිට්. මෙතනදිම මේක තේරුම් ගන්න පුතේ අපේ මාතෘකාව මොකද්ද? පරිගණක පද්ධතියක කොටස්. හරිද? අපෙන් ඇහුවොත් පුතේ පරිගණකයක කොටස් කියලා අපි මේ හතරම කියනවද නැද්ද? ප්‍රශ්නයක් ඇහුවොත් අපෙන් පරිගණකයක ප්‍රධාන කොටස් නැත්නම් මූලික සංරචක මොනවද කියලා ඇහුවොත් මේ හතරම කියනවද නැද්ද? තුනයි. බොහොම හොඳයි. දිල්ෂාන් බොහොම හොඳයි. අහගන්න පුතේ හොඳට පරිගණකයක මූලික සංරචක කිව්වොත් පුතේ මේ තුන විතරයි අයිති වෙන්නේ. දෘඩාංග, මෘදුකාංග සහ ස්ථීරාංග කියන තුන විතරයි අයිති වෙන්නේ පරිගණකයක සංරචක වලට. පරිගණක පද්ධතියක් කියලා කිව්වහම පුතේ පරිගණකේ භාවිත කරන අපිත් අයිති අපි තමයි මේ ජීවාංග නමින් මෙතන තියෙන්නේ. හරි? ඒතර පරිගණක පද්ධතියක කොටස් 4යි, පරිගණකයක කොටස් 3යි. right? එහෙනම් මෙතන මාතෘකාව පරිගණක පද්ධතිය නිසා කොටස් 4ක් තියෙනවා. ඒ කොටස් 4ේ පළවෙනි කොටස මොකද්ද පුතේ? දෘඩාංග. දෘඩාංග කියලා කියන්නේ මොනවද? දෘඩාංග කියලා කියන්නේ සියලුම භෞතික කොටස්. අපි පරිගණකයක කීබෝඩ් එක කියලා එකක් දකිනවා, මවුස් එක තියෙනවා, සිස්ටම් යුනිට් එක තියෙනවා, මොනිටර් එක තියෙනවා, printers තියෙනවා, speakers තියෙනවා, scanners තියෙනවා. මේ සියලු දෘඩ භෞතික කොටස් වලට අපි කියනවා දෘඩාංග කියලා. එහෙනම් ලියන්න මෙහෙම. දෘඩාංගයට ලියන්න මේ විදිහට. පරිගණකයක් ගොඩනැගීම සඳහාත් එසේ ගොඩනගන පරිගණකයක් ගොඩනැගීම සඳහාත් එසේ ගොඩනගන පරිගණකයක් හා සම්බන්ධ කර ප්‍රයෝජනයන් ලබා ගැනීම සඳහාත් පරිගණකයක් ගොඩනැගීම සඳහාත් එසේ ගොඩනගන පරිගණකයක් හා සම්බන්ධ කර ප්‍රයෝජනයන් ලබා ගැනීම සඳහාත් භාවිතා කරන සියලු දෘඩ හරසිරක් භෞතික කොටස් දෘඩාංග නම් වේ. සියලු දෘඩ එහෙම නැත්නම් භෞතික කොටස් දෘඩාංග නම් වේ. හරිද පුතේ? එතකොට මේ දෘඩයි නැත්නම් භෞතිකයි කියන්නේ මොකද්ද? අපිට ඇහැට පේනවා අතින් අල්ලන්න පුළුවන් කියන එක. ඒතර පරිගණකයක භාවිතාවන අපිට ඇහැට පේන අතින් අල්ලන්න පුළුවන් කොටස් වලට අපි කියනවා කියලාද
දෘඪ කොටස් නැත්නම් භෞතික කොටස් කියලා. අන්න ඒවා තමයි අපි දෘඩාංග කියලා කියන්නේ. එතන පුතේ වාක්‍යය පටන් ගන්නකොට මම විශේෂ දෙයක් කියනවා ඒක ඔලුවට ගන්න. මොකද්ද? පරිගණකයක් ගොඩනැගීම සඳහා කියලා වාක්‍යය එතනින් කඩලා එසේ ගොඩනගන පරිගණකයක් හා සම්බන්ධ කර ප්‍රයෝජනයන් ලබා ගැනීම සඳහා කියලා තව කෑල්ලක් කියනවා. නේ එතකොට අපි මට ඕන නම් කියන්න දෙනවා මොනවද? සියලුම දෘಢ භෞතික කොටස් වලට දෘඩාංග කියලා කියනවා කියලා. ඒක ඇත්ත. හැබැයි හරි. එහෙම කියන්නේ නැතුව මම කිව්වේ කොහොමද? වාක්‍ය දෙකට කඩලා. මොකද්ද කියන්නේ? ආයෙත් කියන්න කියලා කියනවා මේ සිග්නල් නැති වුණාලු අහගන්න. ඔව් දෘඩාංග කියන එක යටතේ පුතේ ලියන්න. දෘඩාංග යටතේ ටග්ගා ලියන්න. ඔන්නක තමයි පුතේ ඔන්ලයින් එකේ තියෙන ඔව් ගැටලුව හරි ලියන්න. ඔව් පරිගණකයක් ගොඩනැගීම සඳහාත් එසේ ගොඩනගන පරිගණකයක් හා සම්බන්ධ කර පරිගණකයක් ගොඩනැගීම සඳහාත් එසේ ගොඩනගන පරිගණකයක් හා සම්බන්ධ කර ප්‍රයෝජනයන් ලබා ගැනීම සඳහාත් ප්‍රයෝජනයන් ලබා ගැනීම සඳහාත් භාවිතා කරන සියලු මෙහෙම ලියා ගන්න දෘಢ හරස්සිලක් භෞතික කොටස් දෘඩාංග නම් වේ. හරි එතකොට පුතේ මම කියාගෙන ආවේ දැන් මේ වාක්‍ය තුලම කියවෙනවා මේ දෘඩාංග කියලා කියන්නේ සියලුම භෞතික කොටස් තමයි. හැබැයි මේ භෞතික කොටස් වලින් පුතේ සමහර භෞතික කොටස් තියෙනවා පරිගණකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය. සමහර භෞතික කොටස් තියෙනවා පරිගණකයක් ගොඩනගන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අවශ්‍යතාවයේ මත පාවිච්චි කරනවා. right. මට කියන්න පුතේ ඔයගොල්ලෝ ටටක් ගාලා කියාගෙන යන්න පරිගණකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වන භෞතික කොටස් ටිකක් කියන්න. ඔයගොල්ලෝ දන්නවා. hard disk. ඔව් hard disk එක හරි. තව කොකියන් RAM එක. ඔව් hard disk එක කියන එක RAM එක කියන එක තව දන්නේ නැති අයත් ඇති ප්‍රශ්නයක් නැහැ ඒක. motherboard එක. ඔය ඩිල්ෂාන් විතර කියන්නේ අනිත් අය කියන්නේ නැද්ද? power box එක. හා? ඔය ජයජිත් කියන්නේ. ඔව් power box එක, power supply unit එක. තව අපිට වැදගත් මේක නේ ඔයගොල්ලෝ කිව්වේ නෑ CPU එක. ඔව් processor යන්න හරි. processor එක, CPU එක, keyboard mouse, monitor එක, casing එක. ඒ වගේ අත්‍යවශ්‍ය කොටස් ටිකක් තියෙනවා. පරිගණකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය නොවන භෞතික කොටස් කියන්න බලන්න. වෙබ් කැමරා. ඔව් වෙබ් කැමරා අත්‍යවශ්‍ය නැහැ. බොහොම හොඳයි. වෙබ් කැමරා අත්‍යවශ්‍ය නැහැ. මේ දවස්වල නම් අත්‍යවශ්‍යයි නේද? ඔන්ලයින් ඉගෙන ගන්න හින්දා නැත්තම් පුතේ වෙබ් කැමරා කියලා කියන්නේ බොහෝ දෙනෙක් පාවිච්චි කරපු එකක් නෙමෙයි. හැබැයි දැන් ගොඩාක් ගෙවල් වල පාවිච්චි කරනවා. ඒකට හේතුව මේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා. හරි? දැන් අපේ ගෙදර දෙකක් පාවිච්චි කරනවා. කියන්නේ UPS. UPS එක අත්‍යවශ්‍ය නැහැ. UPS. තව print එක මුද්‍රණ print tray. print එක scan එක ඒවා පුතේ අත්‍යවශ්‍ය නැහැ. ඒවා පාවිච්චි කරන්නේ අවශ්‍යතාවය මතනේ. right. එහෙනම් අපි දන්නවා මොකද්ද?
පරිගණකයක භාවිතා වන සියලු දෘඩ කොටස් වලට තමයි පුතේ දෘඩාංග කියලා කියන්නේ. ඒ දෘඩ කොටස් අතරින් සමහර දෘඩ කොටස් පරිගණකයක නිර්මාණය සඳහා අත්‍යවශ්‍යයි. සමහර ඒවා අවශ්‍යතාවය මත පාවිච්චි කරන්න. අන්නේ කාරණේ ඔකෙන් කියවෙනවා. ඒක පැහැදිලි කරගමු. යට තියෙන හිස්තැනේ රූල් 3ක හිස්තැනක් මම වෙන් කරලා තියෙනවා. ඒකේ නියම මේ විදිහට ලියන්න. මේ අනුව පරිගණකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වන භෞතික කොටස් පරිගණකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වන භෞතික කොටස් පවතින අතර කමාවක් දාන්න අවශ්‍යතාවය මත භාවිතා කරන අත්‍යවශ්‍ය නොවන භෞතික කොටස්ද ඇත. right? අවශ්‍යතාවය මත භාවිතා කරන අත්‍යවශ්‍ය නොවන භෞතික කොටස්ද ඇත. right. එතකොට පුතේ අපි දෘඩාංග කියලා කියන්නේ මොනවටද? සියලුම භෞතික කොටස් වලට ඒ භෞතික කොටස් අතරින් පුතේ සමහර භෞතික කොටස් තියෙනවා පරිගණකයක ක්‍රියාකාරීත්වය සඳහා පරිගණකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍යයි. සමහර භෞතික කොටස් තියෙනවා පරිගණකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය නැහැ. පරිශීලකයෝ විසින් අවශ්‍යතාවයේ මත ඒ භෞතික කොටස් පාවිච්චි කරනවා. ඉතින් ඔක තමයි කතන්දරය. right? ඔය අපි කතා කරේ දෘඩාංග පිළිබඳව. ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ මෘදුකාංග ගැන. ඒතර මෘදුකාංග ගැනත් අපි නෝට් එක ලියාගෙන අද නවත්තමු. එතකොට ලබන සුමානේ අපිට මේක දීර්ඝව පැහැදිලි කරලා ඉස්සරහට යන්න පුළුවන්. ලියන්න මෘදුකාංග. රූල් 3ක හිස්තැනක එකේ තියෙනවා මෘදුකාංග. ඒ කියන්නේ software. ලියන්න. උපදේශ හරසිලා ක්‍රමලේඛ. මේකේ ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා පුතේ. උපදේශ හරසිලා ක්‍රමලේඛ වල එකතුවකි. උපදේශ හරස්සිරක් ක්‍රමලේඛ වල එකතුවකි. ඒකටම ලියන්න full stop. ඒකටම ලියන්න පරිගණක භාෂා භාවිතයෙන් ගොඩනගයි. right? ලියන්න
ඊගා වාක්‍යය ගොඩනගයි full stop. දැන් දෘඩාංග කොටස් භාවිතයෙන් දෘඩාංග කොටස් භාවිතයෙන් දෘඩාංග කොටස් භාවිතයෙන් ගොඩනගන පරිගණකයක් දෘඩාංග කොටස් භාවිතයෙන් ගොඩනගන පරිගණකයක් යම් යම් අරමුණු කරා මෙහෙයවීම දෘඩාංග කොටස් භාවිතයෙන් ගොඩනගන පරිගණකයක් යම් යම් අරමුණු කරා මෙහෙයවීම යම් යම් අරමුණු කරා මෙහෙයවීම මෘදුකාංග මගින් සිදු කරයි යම් යම් අරමුණු කරා මෙහෙයවීම මෘදුකාංග මගින් සිදු කරයි යම් යම් අරමුණු කරා මෙහෙයවීම මෘදුකාංග මගින් සිදු කරයි right යම් යම් අරමුණු කරා මෙහෙයවීම මෘදුකාංග මගින් සිදු කරයි හරි එතකොට දෘඩාංග කොටස් භාවිතයෙන් ගොඩනගන පරිගණකයක් පුතේ යම් යම් අරමුණු කරා මෙහෙයවන උපදේශ වලට තමයි අපි මෘදුකාංග කියලා කියන්නේ හරි ඒ උපදේශ වලට අපි ක්‍රමලේඛ කියලා කියනවා මේවා නිර්මාණය කරන්න භාවිතා කරන මොනවද පරිගණක භාෂා. හරි මම පොඩි ප්‍රශ්නයක් දීලා අද ක්ලාස් එක නවත්තන්නම්. ලබන සුමානේ හරි ක්ලාස් එකේදී ඔයගොල්ලෝ පුතේ ලබන සුමානේ අඟහරුවාදා මේ වෙලාවේ ක්ලාස් එක කරනවා කියන විශ්වාසය අපි ඉමු. ඒක වෙනස් වෙනවා නම් පුතේ මම group එකට විස්තරය දානවා. හරි හොඳට group එක follow කරන්න group එකේ අදහස් ගන්න. හරි group එක බලන්න. මම මේකේ දානවා අපි හිතමු ලබන සුමානේ අඟහරුවාදාත් අපිට පන්තිය මේ විදිහට කරන්න පුළුවන් කියලා. මොකද ෆිසිකල් ක්ලාසස් පළවෙනිදා පටන් ගත්තොත් ඒ ප්‍රශ්නයක් විදිහට බලපාන හින්දා මම ඒක කිව්වේ මම ගෲප් එකට ඊට කලින් දානවා ඈ. එතකොට ඔයගොල්ලෝ ඒ ආයතන තුල පන්ති වලට එන්න ඕනි කොහොමද කියන එකත් මම කාලසටහන දානවා. උදාහරණයක් ගත්තොත් එහෙම සියත්‍රයකේ මොන වෙලාවේද ඊගාවට මොකේද ඇම්බිලිපිටිය වික්ටරි මොන වෙලාවේද අනිත් ආයතන වල මොන වෙලාවේද ඒ වෙලාවල් ඔක්කොම දානවා. හරි එතකොට මේ වෙලාවට ඔයගොල්ලෝ එන්න ඕනි. ඊට අමතරව මම කිව්වා ඔන්ලයින් පන්තියකුත් ක්‍රියාත්මක වෙනවා කියන එක. නමුත් ෆිසිකල් එකට එනවා නම් තමයි වඩාත්ම හොඳ. හරි. එතකොට ලබන සුමානේ ඔයගොල්ලෝ මොන විදියට පන්තිය කරත් උත්තරයක් විදියට හොයාගෙන එන්න මේ මෘදුකාංග නිර්මාණය කරන්න භාවිතා කරන පරිගණක භාෂාවලට උදාහරණ. පරිගණක භාෂාවට උදාහරණ කීපයක් හොයාගෙන එන්න. හරි. එහෙනම් පුතේ අපි අද කොතනින් පන්තිය නවත්තමු. ලබන සුමානේ අපි 1-4 මාතෘකාව ටිකක් සංකීර්ණව ඉස්සරහට ගෙනියමු. එහෙනම් ඔතනින් මම පන්තිය නවත්තනවා. සියලු දෙනාටම ආයිබෝවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔව් ප්‍රශ්නයක් තියෙනවා පුතේ ගෲප් එකට දාන්න ඈ.